අපි මේ ඔබේ අවධානය අරගෙන යන්න සූදානම් වෙන්නේ 70 දශකයේ පොප් ගීතයේ සෞන්දර්යය අපව විඳින්න. ඒ විඳිනකොට අපිට හමු වෙන ලංකාවේ සංගීතය එහෙම නැත්නම් ගීත කලාව කර්මාන්තයක් බවට පත් කරන්න වෙහෙස මහන්සි වෙච්ච උත්තම චරිතයක් අපිට හමු වෙනවා. ඇත්තටම වික්‍රමසිංහපුර බත්තර මුල්ලේ පිහිටි ස්වාධීන රූපවාහිනී මහගෙදර ඔහුට අමුතු තැනක් නෙවෙයි. මේ මහගෙදර නැත්නම් ITN එකේ සංගීත සම්ප්‍රදාය ගොඩනගන්න ඔහු හරි මහන්සි වුණා. විටක ගීපද රචකයෙක්, පරිවර්තකයෙක්, නිවාස සැලසුම් ශිල්පියෙක්, ඒ වගේම කණ්ඩායම් සංගීතයේ සමග මනා සබදියාවක් තිබ්බ චරිතයක්. ඒ සියල්ලටත් වඩා තමන්ගේ මధుර මනෝහර ගායනයෙන් රටක් වසඟ කළ ශිල්පියෙක්. අපි ඔහු සොයා යන්න මේ සියපත් පොකුරේ සූදානම් වෙන්නේ. හඬ ගාම්භීරය මැදමාවත් ගී කලාවේ නිවැරදි ස්ථානවන්තයා. ලේබල් ගී කලාවේ වැටකඩලු වින්දනීයව බිඳුහල නිර්භය අනන්‍යතාවාදියා. මූලධර්ම ආකෘති ප්‍රබුද්ධ සීමා තුළ වහල් වූ පොදු රසවින්දනී තඩප්පරයා. වර්නන් පෙරේරා. ගී හඬ, ගී පද, ගී තනු සමුමුසු සංගීත ත්‍රිමූර්තියා. සිරිය ඇගේ දෙව්ලියක වාගේ නිර්බදින මාගේ ඇයවිලේ පියුම වාගේ රෑ අඳුරු යාමේ ඒ සුඳුරු දැසේ ඊරහස මාගේ මුළු ජීවිතේම පෑයේ සිරිය ඇගේ දෙව්ලියක වාගේ නිර්බදින මාගේ ඇයවිලේ පියුම වාගේ රෑ අඳුරු යාමේ ඒ සුඳුරු දැසේ ඊරහස මාගේ මුළු ජීවිතේම පෑයේ. අතීතයත් එක්ක බලපුවම මේ හැඩරුවේ ලොකු වෙනසක් වෙලා නැහැ කියලා වන නය මට හිතෙන්නේ. අපි තාම ආදරෙන් ඔබව පිළිගන්නවා. ආයිබෝවන්. මම හිතන්නේ සෑහෙන කාලයකට පස්සේ අපිට නිදහසේ කතා කරන්න අවස්ථාවක් ලැබුණේ. ඔය තේමා ගීතය නේද? මේ අපේ රටේ සංගීත සම්ප්‍රදාය වෙනස් කරපු තැනක්නේ. ස්වාධීන රූපවාහිනී මధుර රසාංග. පටන් ගන්නකොට අපිට ඇහුනේ ඔව් ñව ñව කියලා සංගීත රිද්ම ක්ලැරන්ස් නිර්මාණය කළා. මේ කාලයකට පස්සේ මේ ආපු වෙලාවේ මට හිතුණා ඒ අතීතයෙන් පටන් ගන්න. ස්වාධීන රූපවාහිනිය මොකක් හරි සංගීත සම්ප්‍රදායක් ගොඩනගන්න උත්සාහ කරන වෙලාවක පටන් ගත්ත පළවෙනි ප්‍රාසංගික අත්දැකීම තමයි මధుර රසාංග. එතන සහයෝගයට හිටපු චරිතයක් හැටියට ඔබ අද මෙතන වාඩි වී සිටීම හරි වැදගත්. අපි යන් ටිකක් ඒවා මෙනෙහි කරන්න. ඒ කියන්නේ මధుර රසාංග පටන් ගන්න අදහස් කරේ අපේ පීඑල්ඒ සෝම්පාල සූරීන්. එතුමාගේ අදහසක් සහ මේක හිටපු ගුරුගේ මහත්මයා තේවිස් ගුරුගේ මහත්මයාගේ අදහසක් අනුව තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. ඉතින් ඕක පීඑල්ඒ සෝම්පාල සූරීන් හැමතිස්සෙම හැම අපේ සංගීත ශාස්ත්‍රයේ කීප දෙනෙක්ට කියලා තියෙනවා මෙහෙම වැඩසටහනක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වට කවුරුත් ඒකට උනන්දු වෙලා නැහැ. ඉතින් මගේ මේ බිරිඳ වැඩ රැකියාව කරේ මිනින්දෝන දෙපාර්තමේන්තුවේ. ඉතින් මං උදේට යාව ඇරලන්න මේ ඔෆිස් එකට යනකොට හැමතිස්සෙම පාලයියා හිටියේ මිනින්දෝර දෙපාර්තමේන්තුවේ සමීපයේ නිවසක. එතුමා ඉන්නවා මේ ස්වාධීන රූපවාහිනියේ වාහනේ පැමිණෙනකන් ට්‍රාන්ස්පෝර්ට් වාහනේ පැමිණෙනකන් පාරේ හිටගෙන. එනකොට දවසක් අතවැල්ලා නවත්තන්න කිව්වා මං කිව්වා මෙහෙම කළා මං මෙයාව දාලා එන්නම් ඔෆිස් එකට කියලා කිව්වට මට අමතක වෙලා ඒක එවුනේ නැහැ. ඊට පස්සේ තව දවසක් එනකොට හිටියා. ඒක කෑ ගහගෙන පැන්න පාරට ඊට පස්සේ මං ගෝ දැන් එන්නම් පාලයි කියලා. පස්සේ ගිහලා මං වයිෆ් මගේ බිරිඳව මං ඔෆිස් එකට දාලා එනකොට
ඒකනේ මේ අපේ ITN එකේ මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න ඕනේ මේ පොඩ්ඩක් මට හෙල්ප් කරපන් කියලා කිව්වා. මම කිව්වා හොඳමයි පාලය කියලා. මේ බෑන්ඩ් එකක් ලෑස්ති කරලා ගායකයෝ 6-7 දෙනෙක් සෙට් කරන්න කිව්වා. ඉතින් පස්සේ මේ මං හා කියලා මට ඒක කෙරුන්නේ නැහැ. ඉතින් සුමාන දෙකක් තුනක් ගියාම හැමදාම මට හරිද හරිද කියලා අතනින් ආනවා. ඉතින් පස්සේ කොහොම හරි මං ඕක ක්ලැරන්ස් විජේවර්ධන මගේ මොකක්ද සමීපතම මිත්‍රයෙක්. මොකද මං වයිෆ් ඔෆිස් එකට දාලා කෙලින්ම යන්නේ ක්ලැරන්ස්ලා ගෙදර උදේට. ගිහිල්ලා අපි ඔය සින්දු හදන වැඩ කරනවා. ඒකට ක්ලැරන්ස්ට කිව්වම ක්ලැරන්ස් කිව්වා ඕකට ඉතින් කවුරුත් එන එකක් නැහැ. මොකද රූපවාහිනියේ මේ පටන් ගන්න එතකොට යුගය. ඔව්. එහෙට තමයි කවුරුත් යන්න උනන්දු වෙලා තියෙන්නේ. මේක ඉතින් දේශීය නිෂ්පාදනයක් වැඩි කට්ටියට පෙනුන්නේ නැහැ. පෙනුන්නේ නැහැ. එහෙම දේවල් තිබ්බනේ. ඊට පස්සේ මම ක්ලැරන්ස් කිව්වා කතා කරන්න මේ චානකට කිව්වා. චානක කියන්නේ ගෝල්ඩන් චයිම්ස් ලාංකිකාගේ මහත්මයාට. ඊට පස්සේ මම චානකට කතා කරා. චානක හරි මම එන්නම් සවුන්ඩ් ඔක්කොම අරගෙන කියලා. චානක ආපස්සේ මම ගායකව කීප දෙනෙක්ට කිව්වා පාලයියත් කියලා තිබුණා. ඊට පස්සේ තමයි මధుරසංග වැඩසටහන මෙහෙ පටිගත රිවයිස් කරේ. එතකොට ඉස්සර අතන බුදු මధుර ඉස්සර තනකොළ බිස්සේ තමයි ඔක්කොම සකස් කරේ. ඊට පස්සේ පාලයියට කවුරු හරි කැමරා කරන මම හිතන්නේ වන්‍යාච්චි මහත්මයා වෙන්නේ නැති. කිව්වා මෙතන තනකොළ පේනවා කිව්වම පස්සේ විශාල මේ කාපට් එකක් ගෙනල්ලා එතන ඒ තනකොළ වැහන්න දැම්මා. දහර තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් මටත් ඒක අමතක වුණා. ඊට සුමාන 2-3ක් යනකොට පාලයියා "ඒයි හෙට බලපන් අරක" කිව්වා. පස්සේ මං 5-6ට වගේ මං හිතන්නේ අඟහරුවාද දවසක් බලනකොට මගේ අර මේ සින්දුව රුසිරියාගේ මියුසික් දාලා ආර්.සිටි සහ ඉඳුනිල් මේ නිවේදනය කරලා මේ වැඩසටහන දැක්කේ. අන්නේ එදා ඉඳන් අද වෙනකම් මම ඒක දැන් දකින්නේ නැහැ. කොච්චර වටිනවද ඔබ මේ වගේ අතීතයක් එක්ක අද මෙතෙන් ඇවිල්ලා එකතු වීම. ඔය මధుරසංග වැඩසටහන් වල අතරින් පතර ඔබේ ගීත ගණනාවක් එකතු වුණා. ඒ එකතු වෙච්ච ගීත සියල්ලම අතිශය ජනප්‍රියයි. මම හිතනවා දැන් අපි ගීතයක් ගායනා කරන්න වෙලාව ඇවිදින් කියලා. ඇත්තටම මේ මම තෝරගත්තේ රන් තැල්ලක් ගෙල බැන්දෝයි කවුරුදෝ කියන ගීතය. මේකට තියෙන ඉතිහාස කතාවක්. ඉතින් ඒවට එකතු වෙච්ච මුල් නිර්මාණ එකතු වෙච්ච තැටි එතකොට මේවා කොහොමද නිර්මාණය වුණේ මේවා කතා කරන්න ඕනේ. අපි අර ටිකක් කතා කරමු නිසා ওই ගීතේ ගායනා කරලා වැඩි විස්තර අපි අපේ ප්‍රේක්ෂකයන්ට කියමු. හොඳයි. ඔබට ආරාධනයි. බැන්දේ කවුරුදු රන් මුදුවක් බැලඳෙව්වේ කවුරුදු ඔබේ අලුත් පෙම්බතා කවුරුදු ඔබ බැන්දි පෙම්බතින්ට දැම්මේ කවුරුදු තවත් කෙනෙක් ඔය දැහනේ දවටුනේ පෙරපිනකින් මා ඔබෙන් ගැලවුනේ රන්තැල්ලක් ඉල බැන්දේ කවුරුදු රන් මුදුවක් බැලඳෙව්වේ කවුරුදු ඔබේ අලුත් පෙම්බතා කවුරුදු
ගීතයක් අඳුරු සිහිනයක් ඔබට එපා නම් මා එක වාරයක් මටත් එපා ඔබ දහස් වාරයක් රන්තැල්ලක් ගිලබැන්දේ කවුරුදු රන්මුදුවක් පැලඳෙව්වේ කවුරුදු ඔබේ අලුත් පෙම්වතා කවුරුදු අප බැඳි පෙම බිඳ දැම්මේ කවුරුදු අප බැඳි පෙම බිඳ දැම්මේ කවුරුදු අප බැඳි පෙම බිඳ දැම්මේ කවුරුදු රන් තැල්ලක් ගෙල බැන්දේ කවුරුදු අපි අහගෙන හිටියේ මේ ගීතය මේ කේඩිගේ ධර්මවර්ධන ඔය ගීතේ අන්තිමට ඇවිල්ලා මේක සාධනය කරනවා. ඔබට එපා නම් මා එක වාරයක් මටත් එපා ඔබ දහස් වාරයක් කියලා. මේ ගීතේ විශේෂයිනේ ඔබේ ජීවිතේ. ඔව්. මොකද හරිම ප්‍රිය කරපු ගීතයක්. ගීතයක් සහ ඔබේ පළවෙනි ගීත හතරට පළවෙනි මේ ගීත තැටිය. ගීත තැටියට අඩංගු වෙලා තිබුණු ගීතයක් තරංගා ලේබලෙන්. ඔබ දැක ගන්නට කියලා ක්ලැරන්ස් විජේවර්ධන ගීතයක් රචනා කරලා දුන්න සංගීතවත් කළා. ඊට අමතරව තිබුණු ගීත රන්තැල්ලක් ගෙලබැන්දේ කියන ගීතය කේඩීකේ ධර්මවර්ධනයන් විසින් ප්‍රබන්ධය කරා. මයික් ගුණසේකර සංගීතය අධ්‍යක්ෂණය කරා. ඊට පස්සේ වැඩි කිලියේ සිට බැඳී ආදරේ කියන ගීතය ඒක අපේ ආරිසිරි විතානගේ ප්‍රවීණ නිවේදක මහතා තමයි රචනා කරේ. මේ කවුද දයානන්ද පෙරේරා අපේ පටිගත කිරීමේ ඉංජිනේරුවරයා. ඊට පස්සේ අනිත් ගීතය ලාල් තේනවදු ධර්මශ්‍රී වික්‍රමසිංහ තමයි මේ ගීතය එකතු කළේ මගේ සුරංජනී. මාගේ සුරංජනී කියන ගීතය. මේ මතක සටහන් හරි වැදගත්. දැන් ඔබ මේ කතාවේ ඊටාම සුන්දර තැනක් අරගෙන එනවනේ. ITN එකට මේ ශිල්පීන් සම්බන්ධීකරණය කරනවා. ඒකන සම්බන්ධීකරණය කරපු ගොඩාක් ශිල්පීන් ඉන්නවනේ. ඒ අය ගැන අපි යම් තැන්වලදී කතා කරමු. හරි. මට දැන් යන්න ඕනේ ඔබේ ජීවිතේ මූලාරම්භයට. නැත්නම් ඔබේ උපංගම කොහෙද? කොහොමද මේ කලා ශාස්ත්‍රයේට මේ කොළඹේ මේ ගෙන්දගම් පොළවේ පය ගැහුවේ කියන කතාව හොයාගෙන එන්න. මම ඉපදිලා තියෙන්නේ ගාල්ලේ නගරේ. අපේ අම්බලන්ගොඩ බලපිටිය ඒ අතර ප්‍රදේශ තමයි අම්මලා ගම. ඉතින් ඒ කාලේ මම ඉපදෙන අවස්ථාවේ ඒ ගාල්ලේ තමයි මං ඉපදිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපේ තාත්තා පොලිසියේ හිටපු නිලධාරියෙක් එතුමා කොළඹ මේ කුරුඳුවත්ත පොලිසියේ තමයි මුලින්ම මේ එයාගේ රැකියාව කරලා තියෙන්නේ. ඉතින් එතකොට මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ සෙන්ට් ලුෂියාස් කියන කොටහේනේ තියෙන විද්‍යාලයේ. ඒකේ කුඩා කාලෙන් පස්සේ මම තර්ස්ටන් විද්‍යාලයට ඇතුළු වුණා. තර්ස්ටන් විද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ මට සංගීතය ගැන මගේ ආශාවක් ඇති වුණේ සංගීත ගුරුතුමා හැටියට එතන හිටියේ ලයනල් අල්ගම සූරීන්. ඔය කියන්නේ අල්ගම සූරීන් නරිබෑනා කරපු කාලේ. නරිබෑනා පටන් ගත්තේ ඒ කාලේ තමයි. ඉතින් අපිත් ඔය ඒකේ කෑකෝ ගහන කෑලි වලට එක්කන් යනවා බලාත්කාරයෙන්. හරි සැරයි ලයනල් අල්ගම සූරීන්. ඉතින් මේ අල්ගම මහත්තයාට මේ මහත්තයාගෙන් සංගීතය ඉගෙනගෙන ශාස්ත්‍රීය සංගීතයට යන්නේ නැතුව මේ පොප් සංගීතයට ඔබ යොමු වුණ පිළිබඳ මට පුදුමයක් තියෙනවා. ඒක ඉතින් ඇත්ත වශයෙන්ම ඉතින් අපි මම මේ ශාස්ත්‍රීය සංගීතය කියලා අපි ගැඹුරට ඉගෙන ගන්න මෙවුන් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ කාලේ ජෝතිපාල ශූරීන්ගේ ගීත ඉතාමත් ජනප්‍රියයි. ඉතින් අපිට ඉතින් ජෝතිපාල පිස්සුවක් හැදුනා. ඒ කාලේ ඒ කියන්නේ එයාගේ සින්දුවක් යනකොට ඉන්න බෑ ආන්න දුවගෙන පැනගෙන යනවා. ඉතින් ඒ කාලෙම තමයි අපි ඉස්කෝලේ යන කාලේ රොබින් හුඩ් වගේ ගීතය ජෝතිය ගායනා කරලා තිබුණා. හරි ජනප්‍රියයි මේ ගීතේ. හැමතිස්සෙම ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා. ඉතින් අපේ පන්තියේ ඉන්න අපේ මිත්‍රයෝ
ඉතින් මාව තමයි සින්දු කියන්න අල්ලගන්නේ. ඒ කියන්නේ ඔබ තමයි උතුවන්ගන්දේ සූර සරදිය. ඇත්ත වශයෙන්ම අන්තිමට ගුටි කන්නයි වුණේ. ඔව්. සරදියට. මොකද මේ ගුටි කන්නුනා කියන්නේ? ගුටි කන්නුනේ අපි අපේ සංගීත කාමරේ ලොකු මේ පියානෝ එකක් තිබුණා. ඉතින් සර් එන්න ටිකක් පරක්කුත් වෙනවා කොහොමත් පන්තියට කවදත්. ඉතින් මම ඉතින් අර පියානෝ එකට වාඩියලා හරියට ගහන්න දන්නෙත් නැහැ. දඩම් බඩම් ගාලා මම ඔබ රොබින් හුඩ් කියා ඉන්නකොට අපේ මිත්‍රයෝ ටික කෑ ගහ අප්පුඩි ගහන ආරම්භනම්. ඊට පස්සේ එකපාරට බුදුම නිහඬියාවක් ඇති වුණා. මට පෙනුණා පිටිපස්සේ ඡායාව වගේ සුදු පාට මොකද ලෑනලල්ගම සූරීන් සර් අඳින්නේ සුදු ඇඳුමක්. සුදු නිකන් බලනකොට සර් ආව ළඟට රොබින් හුඩ් කියලා ඇරියා කනට එකක් වල. අර ස්ටූල් එකකින් ඇදගෙන වැටුණා මාව. ඒකනේ. ඉතින් කොහොමත් ඒ හින්දාම නෙවෙයි. කොහොමත් ඉතින් අපේ මගේ ආසාව තිබුණේ ටික වේගවත් ගීත වලට තමයි. කැමැත්ත. ඔව්. දැන් අද දැන් ඔබ ජෝතිපාලගේ ගීත ඕන තරම් උදාහරණ කොට ගායනා කරනවා නේද? ඒවා අපිට ඇහිලා තියෙනවා. පහර උල්ලෙල ගීත ගායනා කරලා තියෙනවා. මට මතකයි උමයන්ගනියෝ ගීත එහෙම බොහොම ලස්සනට ගායනා කරලා තිබුණා. ඉතින් ඒවා හරි සුන්දර තැන්. දැන් ඔබේ අම්මා තාත්තා මේ ගීත ගායනයට දක්වපු කැමැත්ත හෝ අකමැත්ත? තාත්තා දැන් පොලිස් නිලධාරියෙක් කිව්වනේ. තාත්තගේ නම කිව්වේ නැහැ. තාත්තා එනවා අර්නස්ට් පෙරේරා. අර්නස්ට් පෙරේරා. අහහ. එතකොට මේ අම්මගේ නම එව්ලින් ඩිසිල්වා. ඉතින් අම්මා එහෙම අධ්‍යාපනය සඳහා මාව යොමු කරා තමයි. තාත්තා ඉතින් අධික වැඩ අධික රාජකාරී අධිකයි යාට. එයා ඉතින් ඉංග්‍රීසි ගීත තමයි හැමතිස්සෙම කියන්නේ. ඉතින් ඒ ඉංග්‍රීසි ගීත තමයි මට ඇහෙන්නේ. ඉතින් කොහොම හරි අපේ කොටහේනේ පොලිසියේ ඉන්න කාලේ අපේ තාත්තගේ හොඳම මිත්‍රයෙක් තමයි වොලී බැස්ටියන් මහත්මයා. වොලී බැස්ටියන් අපේ මාව පොඩි කාලේ වඩාගෙන හිටන් තියෙනවා. ඒ තරම් හරි ආදරේ. අන්තිම කාලේ වෙනකන් අපේ ගෙදර ආවා ගියා. ඉතින් එතුමා ඒ කියන්නේ පොඩි තාත්තා ඒ සංගීතය ගැන ඉතින් උනන්දුවක් උන්නේ නැහැ. ඉතින් නමුත් එයාගේ අර ඉංග්‍රීසි ගීත හොඳට ගායනා කරන්න පුළුවන් එයාට. එම හැකියාව මට එන්නේ නැති කියලා මම හිතනවා. හරි මම අර ඉස්සෙල්ලා මේ තරංගා රෙකෝඩ් එක අතර ගත්ත නිසාම මේක දැන් මේ තරංගා ලේබලය ගැන කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. මොකද ඔබේ ඉතාම හොඳ මිත්‍රයෙක් කියලා මම දන්නවා විජේ රාමනායක මහත්මයා. එක කාමරේ හිටපු ජෝඩුවනේ. ඒක අපි කතා කරමු. හැබැයි මේ ගීතය මේ තැටියේ පළවෙනි ගීතය හැටියට ඔබ නම් කරනවා ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවත් කළා මේ රචනා කරපු ගීතයක්. ඒක ඔබ ගායනා කරනවා. ඒත් මිත්‍රයෙක්නේ හොඳටම උදේහවා හම්බෙන්නේ. මම කැමති මේ මතකය මේ වගේ වැඩසටහනකට චුට්ටක් එකතු කරගන්න පුළුවන් නම් අර ඔබ දැක ගන්නට කියන ගීතය කොටසක් පොඩ්ඩක් මුමුණලා නිකන් අපිට දැනෙන්න නේද? මේම ගීත තිබුණා කියලාවත් අඩතරමින් කියන්න. ඔබ දැක ගන්නට සිත යදිනා විට දිනෙත් පියාගමි ඒ මොහොතේ ඔබ මා අසලක සිටිනා බව මට සැකයක් නොමැතිව දැනේ සිතේ. මෙම ගීතය තමයි ක්ලැරන්ස් විජේවර්ධනන් මට මුලින්ම හදලා දුන්න ගීතය. ක්ලැරන්ස් මට සින්දු 50කටත් වැඩි නිර්මාණය කරලා දීලා තිනවා. නමුත් ඒවා ඉතින් සමහරලාට ගුවන් විදුලිවල ප්‍රචාර වෙලා ආරෙන්නේ නැහැ. කැසට් තනිකර කැසට් දෙකකටම යා සංගීතය අධ්‍යක්ෂණය කළා, තනු නිර්මාණය කළා, වචන දීලා මේ කියලා කරලා තියෙනවා. ලංකාවේ මේ කැසට් කර්මාන්තයේ ෆැක්ටරියක් බවට පත් වෙන නිතර නිෂ්පාදනය වෙන්න පටන් ගන්නකොට වර්නන් පෙරේරාගේ සහයෝගය අඩු නැතුව ලැබුණා. ඒක ගැන අපි කතා කරනවා. කඩපුල් මලක් නෙලාලා. ඔව්. මලක් පිපිලා. ඒකත් ක්ලැරන්ස් විජේවර්ධන ගීතයක්. ඒක මේ සිං ලංකා කියන ආයතනයට තමයි නිෂ්පාදනය කරේ. ඒකේ ගීත 11ක් ක්ලැරන්ස්ම ලිව්වා. එක ගීතයක් පමණක් අජන්තා රන්සිංහ ශූරීන්ට දුන්නා. මොකද ඒ වෙලාවේ අජන්තා රන්සිංහ ශූරීන් ආවා ස්ටුඩියෝ එකට මොකක් හරි උවමනාකට වෙන. ඔය කියන්නේ ක්ලැරන්ස් විජේවර්ධන කළමනාකාරීත්වය දරන යුගයේ සිං ලංකා. ඇත්ත වශයෙන්ම. එතකොට අජන්තා රන්සිංහ මහත්මයාට කිව්වා මේ අජන්ත මෙන්න මේ සින්දුවක් තියෙනවා ඩියන් කිව්වම තමයි ඔය එම ගීතේ ලිව්වේ. දැස පිය වෙනවා කියන ගීතය. ඉතින් අනිත් ඔක්කොම ක්ලැරන්ස් ඒ වෙලාවේ
ඩොනල් ලයිවන් තැටිගත කිරීම පටිගත කිරීම කරේ ඩොනල් ලයිවන්ගේ මික්සින් කරන මේසි උඩ තියන තමයි කඩුපුල් මලක් විනාඩි 5ක්වත් ගියේ නෑ ලියන්න. පුදුම හැකියාවක් තියෙන පුද්ගලයෙක් මම දැක්කේ නෑ ක්ලැරන්ස් වගේ මේ ගිටාරයයි පෑනයි අර පුංචි පොතයි අතේ තියෙනවා නම් ක්ලැරන්ස්ට කරන්න බැරි දෙයක් තියෙනවා. එයාගේ ටොයිලට් එකේ පොඩි රැක් එකක් ගහලා තියෙනවා. ඔව්. මොකද මම එයාගේ හැම අවුමුල්ලක්ම දන්න හින්දා කියන්නේ ඒකේ තියෙන CR පොත් කීපයක් තියෙනවා. ඕකේ එයා ඒ අවශ්‍යතාවන් වෙලාවලදී අර පොත ගත්තා ලිව්වා. සමහරවිට කෑලි තියෙනවා සින්දු. පුල් සින්දු නෑ. කඩුපුල් මලක් පිපිලා හසරැල්ලා වුණා. කවදා කොහේ සිටන්දු පැතුවේ සිටේ ඔයා. අපි ගායනා කරමු. ක්ලැරන්ස් සිහි ගන්නවා. කඩුපුල් මලක් පිපිලා හසරැල් උදා වුණා අවදා කොහේ සිටන්දු පැතුවේ සිටේ තියා පිපිලා බැලුවා එහා ලුලේ මසිතේ ඇඳී ගියා වූ ඔබ නැසිනාසුලේ තරුවැල් දහක් පිපිලා බැලුවා එහා ලුලේ මසිතේ ඇඳී ගියා වූ ඔබ නැසිනාසුලේ කඩුපුල් මලක් පිපිලා කඩුපුල් මලක් පිපිලා හසරැල් උදා වුණා කවදා කොහේ සිටන්දු පැතුවේ සිටේ තියා කඩුපුල් මලක් පිපිලා කඩුපුල් මලක් පිපිලා හසරැල් උදා වුණා අවදා කොහේ සිටන්දු පැතුවේ සිටේ තියා කඩුපුල් මලක් පිපිලා හසරැල් උදා වුණා අදිහිංසකයි උසුමක් වගේ හඬවන්න නම් බෑ දිනුවන් ඇගේ දෙකොපුල් තලාවේ පිනිබින්දු වාගේ දෙකොපුල් තලාවේ පිනිබින්දු වාගේ කඳුලෙල් දකින්නේ නෑමා ඇගේ මනමාලියේ ඔය නිල්මුවන් මැලවිලා
මහින් පිරී රතු වේලා කිමදු ඔයා වැළපිලා ඔයා මගේ සුරංගනා කතාවේ ලස්සන සුරංගනාවී රසන් විදසිනා නගන වෙලාවේ හදවත සිසිල් කරාවේ ඔයා මගේ සුරංගනා කතාවේ රූසිරිය ඇගේ දෙව්ලියක වාගේ නිස්බදින මාගේ ඇය විලේ පියුම වාගේ රෑ අඳුරු යාමේ ඒ සොඳුරු දැසේ ඊරහස මාගේ මුළු ජීවිතේම පැහේ. හරිම සොඳුරු කතා බහක් වර්නන් පෙරේරා. ලාංකේය පොප් සංගීතයේ ඉතිහාසය මෑත කාලීනව යහපත් කාලීන කරන ඉතාම සොඳුරු මනුස්සයා. නේද? මේ හැම නිර්මාණයක් පිටුපස්සම දහඩිය මහන්සිය කඳුල තියෙනවා. ඒ අතරින් මේ ගීතය නිර්මාණය කරපු ක්ලැරන්ස් පිළිබඳ තවදුරටත් මට හිතුණා කතා කළා නම් හොඳයි කියලා. මොකද මම අහලා තියෙනවා ඔබ ගන්න හැම විවේකයක්ම ක්ලැරන්ස් එක්ක එකට එකතු වෙලා එක්ක නිර්මාණ කරන එක නැත්තම් කතා බහක ජීවිතේ කොටසක් වගේනේ. නැත්තම් ක්ලැරන්ස් තුයි මම ඉතාමත්ම මිත්‍ර වුණා. මොකද ක්ලැරන්ස් ඒ කාලේ මේ රත්මලානේ ධර්මාරාම පාර කියන පාරේ ඇනෙක්ස් එක හිටියේ. ඉතින් අපේ ඒ කාලේ හිටියා මේ ආනන්ද පුංචිහේවා කියලා ගුවන් විදුලි නිවේදක මහත්මයා. එයාත් එක්ක තමයි එයා හිටියේ මේ ඒකේ ඒ ගෙදර පොඩි කාමරයක. ඉතින් ඒ ලාල් තේනවදු මගේ හොඳම යාළුවෙක් තව. මොකද මට සමීප මගේ අසල්වැසියෙක්. ලාල්ගේ හොඳම යාළුවෙක් ක්ලැරන්ස්. එම නිසා ලාල් එක්ක එතන එහාට මෙහාට ගිහිල්ලා මමත් එක්කත් හුඟක් සම්බන්ධකමක් ඇති වුණා ක්ලැරන්ස්ගේ. ඔව්. නිර්මාණ ජීවිතේත් ඒක එහෙමයි. නිර්මාණ ජීවිතේ දැන් ලාල්ට වැඩිය ක්ලැරන්ස් එක්ක මට යොමු වුණා වැඩි වුණා. මොකද රෙකෝඩ් මම එතකොට වැඩ කරේ සෙලින්කෝ මේකේ සැලසුම් කරුවෙක් හැටියට වැඩ කරේ ආනන්ද පීරිස් කියන සැලසුම් ශිල්පියාගේ යටතේ. එතකොට හැමදාම කොළඹ උදේ හවස යන කෙනෙක් හැටියට ක්ලැරන්ස් කියනවා මේ ඔබ පොඩ්ඩක් ගිහිල්ලා සූර්ය එකට ඵලයන් අතන්ට ඵලයන් මෙතනට ඵලයන් ගිහිල්ලා ඒවා පොඩි කියලා මාව මට පටලනවා වැඩ. ඉතින් ඒ නිසා අපි දෙන්නගේ අතරේ එයාගේ තැටිගත කිරීම රෙකෝඩින්ග්ස් වලට හුඟක් මාව යොමු වුණා වැඩි වුණා. දැන් ඔය මිත්‍රකම කොයිතරම්ද කියනවා නම් දැන් වර්නන් පෙරේරා කියන්නේ හොඳ ගෘහ නිර්මාණ සැලසුම් කරුවෙක්නේ. ක්ලැරන්ස් විජේවර්ධනගේ ගෙදර සැලසුම් කරලා ඒකේ ගෙපාල් කපන්න මම හිතන්නේ නිහාල් එන්සන්ලා එහෙම සහභාගී වෙලා එහෙම බොහොම සුන්දර අතීතයක් කියන්නකෝ. දැන් නිහාල් මේ ඇත්ත වශයෙන්ම ගියේ මේ ලනු ගහන කියන්නේ ෆවුන්ඩේෂන් එක කපන වෙලාවේ මේ නිහාලුත් හිටියා කියලා මේ ඒ ලනු ගහනකොට අර මුල් ගල තියන්නේ මුල් ගල තියෙන වෙලාවේ නිහාල් ගන්න නිහාල් ඉතින් හරි කෙලින්ම කතා කරන පුද්ගලයානේ. නිහාල් කිව් ක්ලැරන්ස් කිව් කවුරු හරි ප්‍රභූවරයෙක් හිටියා මම කැමති නැහැ නම් කියන්නේ මේ අවස්ථාවේ එයාට කියලා මේ මුල් ගල තියන්න කිව්වම නිහාල් කිව්වා උඹද මේ ගෙදර හදලා පදිංචි වෙන්නේ එයාද කියලා ඇහුවා. ක්ලැරන්ස් මුල් ගල තිබ්බා. මම මේ ඔබ සංගවලා තියෙන නම මම හිතනවා මේ වගේ වැඩසටහනකවත් මතු කරලා තියන්න ඕනේ. එතකොට රට දන්නවා. ඇත් මඩලගේ වර්නන් ෆ්‍රැන්සිස් පෙරේරා. ෆ්‍රැන්සිස් කෑල්ල හලලම දැම්මා. අපේ මේ නෑ ඉතින් අනිත් නම් ඉතින් අවශ්‍ය වෙන්නේ මොකක් හරි ඉතින් ප්‍රශ්නයකදී පමණනේ. ඔව්. අරක දැන් එතකොට මේ දැන් ඔබ ගල්කිස්සේ පදිංචියට එනවා. දැන් ගල්කිස්ස දෙහිවල මොරටුව දක්වාම මේ යාළු මිත්‍රකම් වර්ධනය වෙනවනේ. මම කැමති මේ සමාජය ගැන චුට්ටක් කියනවා නම් ඔබ අසුරු කරපු මේ මිත්‍ර සමාජය. අන්තිමට ඉතින් ඔය සංගමයක් වගේ වුණානේ අපි. ඒ සංගමේ මූලිකය තමයි නිහාල් නෙල්සන්. ඉතින් ලුණාවේ හන්දියට තකහණිය ක්ලැරන්ස් එතකොට ලාල් තේනබදු මයික් ගුණසේකර ඒ සෙට් එකම හැමදාම හවසට එනවා මේ නුගේ කොඩි ඉඳලා එනවා. ඒ වගේ ලුණාවේ හන්දියට එනවා. ඔය හල්පිට හේමසිරි හල්පිට. ඒක තමයි මම අහන්න ගියේ. කණ්ඩායමට හේමසිරි හල්පිට කොහෙන්ද හිටුනේ? හේමසිරි හල්පිට මේ පිළියන්දල මොරටුව බස් එකේ කොන්දස්තර මහත්මයා හැටියට කටයුතු කළේ. සේවය කරේ.
එතකොට නිහාල් අන්තිම බස් එකකින් යන්නේ ගෙදර. ඒ කියන්නේ ඒ තරම් කල් මරලා තියෙන කට්ටියත් එක්ක. ක්ලරන්ස් විතරයි නිහාලුවේ ක්ලරන්ස් පමණයි විවාහ වෙලා හිටියේ. අනිත් අපි ඔක්කොම තනි කඩේ ඉතින්. මයික් ගුණසේකරත් විවාහ වෙලා හිටියා. ඉතින් කොහොම හරි ඒ යනකොට හල්පිට බස් එකේදී හැමදාම හම්බ වෙනවනේ. එතකොට තමයි නිහාල්ට කිව්වද මට සින්දු ලියන්න පුළුවන්. මොකද එයා මේ කලා පත්‍රයේට එක එක මේ වලට මේ ඉස්සර ලිපි ලියලා තිනවා. හේම වාද්දුවේ හේමසිරි හල්පිට කියලා. ඉතින් පස්සේ නිහාල් කියලා හරි සින්දුවල් දීලා දෙනවා කිව්වම ඒ වගේ තමයි හල්පිට අපේ සෙට් එකට වැඩ. හල්පිට රස්සාවෙන් අයින් වුණා. එතකොට අර මේ සංගීත සාජ්‍ය බජව් වලට සහභාගී වෙච්ච එකකුත් තිබුණානේ. ඔව්. ඒ කණ්ඩායම හැමදාම ඉතින් තිබුණ ඒක සංගීත සංදර්ශන. සෑහෙන්න මොකද එක එක සුපර්ස්ටාර්ස් සහ ජයතිස්ස හෙට්ටිආච්චි මහත්මයා තමයි හුඟක් සංගීත සංදර්ශනය කරේ. ඊපස්සේ රෝහිත ජයසිංහ සියක් එන්ටර්ටේන්මන්ට්ස්. ඒ දෙන්න තමයි බෙදාගෙන සංගීත සංදර්ශන ලංකාව පුරාම කරන කොන්ත්‍රාත් ගත්තේ. ඔව් දැන් මම දැක්කා අර ඔබේ මුල් තැටියේ නම තිබ්බ සියක් ඔකෙස්ට්‍රා තමයි පසුබිම් ඒ ලාල් තේනබෝධ සංගීත අධ්‍යක්ෂණය කරපු ඒ වගේ ඔක්කොම සියක් වාදක මණ්ඩලය තමයි වාදනය කරේ. හරි. දැන් මෙච්චර යාළු මිත්‍රයෝ ටිකක් ඉන්නද්දිත් ඇයි ඔබ සමුගෙන යන්නේ මේ මම ඔබ තනිකොට ගීතය ලියාගන්න කරුණාරත්න අබේසේකර මහත්තයා හම්බෙන්නේ නැහැ. ඒක උනේ මම පසුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ මේ සැලසුම් ශිල්පියෙක් හැටියට රැකියාවට කරන්නේ. ඒ වෙලාවේ අජන්තා විජේසේන මහත්මයා තමයි මේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති ලෙස හිටියේ. එතුමාගේ තිබුණා ආටෙක් කියලා මේ ලේබල් එකක් සහ එයාගේ විශාල ආයතනයක් තිබුණා. මරදානේ පැත්තේ. මට මතකයි මේ ඉන්ද්‍රාණි පෙරේරාගේ එහෙම ගීත කීපයක් එතකොට එයා මේ පටන් ගත්ත ගීත තැටි නිෂ්පාදනය. ඒකෙදි මියුසික් සංගීත අධ්‍යක්ෂණය කරන්න එයා බොහොම කැමති ක්ලරන්ස් විජේවර්ධනට. ක්ලරන්ස් විජේවර්ධනට තමයි බාර දුන්නේ මේ ගීත තැටි රෙකෝඩින්ග්ස් වැඩ ටික කරන්න. ඒ වෙලාවේ රුක්මනී දේවී මහත්මියගේ එතකොට චිත්‍රා සෝමපාල පීලි සෝමපාල ඒ අයගේ පැරණි ගීත නවීකරණය කරලා තැටිගත කරන්න ක්ලරන්ස්ට බාර දුන්නා. ඔය දඹුලු ගලේ මොකද්ද අර මේ ඒ වගේ ගීත කරනවා. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් තියෙන අර කුරුළු ගමේ ඒ වගේ ගීත පාලයියගේ තනුවක් එම ගීතේ. ඉතින් කරන අතරේ ඊට පස්සේ ක්ලරන්ස්ට බාර දුන්න ඉන්ද්‍රාණි පෙරේරාගේ. ඊට පස්සේ මගේ ඔය සින්දු 4ක් කරන්න බාර දුන්නා. සමුගෙන යන්නේ මේ එකට ක්ලරන්ස් කවුද මේ කරු අයියට තමයි ඔක්කොම සින්දු ලියන්න බාර දුන්නේ. කරුණාරත්න අබේසේකර සූරීන්ට. ඊට පස්සේ ඩුවට් එකක් තියෙනවා මේ සමුගෙන යන්නේ කියලා කවුද කියනවා මං කිව්වා ඉන්ද්‍රාණි පෙරේරා දාගමු කියලා මං හරි ප්‍රියතම ගායිකාවක් නිසා. ඊට පස්සේ ඉන්ද්‍රාණි යොදාගත්ත එකට. ඉතින් මගේ පළවෙනි යුග ගීතය තමයි සමුගෙන යන්නේ කියන ගීතය. කොයිතරම් වටිනවද නේද? දැන් මේ ගීතය ලියලා ඔබ අතර දෙනකොට කරුණාරත්න අබේසේකරයි ලස්සන උදාන වාක්‍යයක් කිව්වනේ. කරුණාරත්න අබේසේකර කියන්නේ ඉතින් අයත් කතා කරන්න දෙයක් නැහැ. ඒතුමා මං හිතන්නේ එතුමාගේ ගීත මේ මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුවක් වෙන්න ඇත්තේ එම ගීතය එතුමාගේ උඩ තට්ටුවේ කාමරයක් තියෙනවා කුඩා. ඒකේ පොත්පත් අර මේ ඔක්කොම තියෙනවා. යසත් තියෙන ඔෆිස් රූම් එකක්. නමුත් උඩ ඉඳන් තමයි හුඟක් ගීත ලියන්නේ. එයා ඒ ගීත සමුගෙන නිසා තව සින්දු 4ක් ලියලා තිබුණා. ඒක දෙන ගමන් කිව්වා සරස්වති දේවියට මෙහෙම নমස්කාරය කළා. බලපන් මේ සින්දු ටික කියලා උඹ කොහොමද නගින්නේ කියලා අගේ අතර දුන්නේ. ඒ ආශිර්වාදෙම ඇති මට. ඒක හරි. දැන් ඉන්ද්‍රාණි පෙරේරා වෙනුවට අද ඔබ මේ ගීත ගායනා කරන්න ඔබේ ඥාති දිනේට ආරාධනා. මගේ පුතාගේ බිරිඳට. Tutiu
නැගයන්නේ සිත උදේ දුරුලෙතියා කදිලිසෙන විදුලිය රේවා අතරින් එබෙනු දැනේ අඳුර කපාගෙන පහන් තැඹක් ලෙස ඔබ මට දුරට පෙනේ වර්ණන් පෙරේරා ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීතය කරුණාරත්න අබේසේකරයන්ගේ පද සංකල්පනාව එතකොට ඉන්ද්‍රාණි පෙරේරාගේ සහාය ගායනය මේ හැම එකක් එක්කම ගොඩනගෙන සංස්කෘතියක් තිබෙනවා. හැබැයි මේ අද මෙතන ඉඳගෙන ඉන්න වර්ණන් පෙරේරා මුල්වරට ගුවන්විදුලි ගායකයෙක් බවට පත්වීමේ කතාන්දරයත් හරි සුන්දර තැනක්. මම කැමති ඔබ ඒ ගැන කතා කරනවා. අත්වශයෙන්ම මේ අපේ පවුලේ නෑ පරපුරේ විවාහ මංගල උත්සවයක් තිබුණා. මට මතක නැහැ කොහෙද කියලා. ගෝල් ෆීස් වැනි තැනක වෙන්න ඇති. ඉතින් ඒකට අපේ පවුලේ මමයි අම්මයි තාත්තයි මම විතරයි මගේ පවුලේ එකම දරුවා. අපි ගිහිල්ලා ඉන්නකොට ඉස්කෝලෙන් අයින් වෙලා නිකන් ඔය ඇවිද ඉන්න කාලයක් තියෙනවනේ කෙනෙක්ට. ඉතින් ඒ ගල්කිස්ස රත්මලාන මොරටුව බජාර් බහිනෝ කියන්නේ. ඉතින් පස්සේ මේ අපේ මගේ නෑ කෙනෙක් වෙනවා ඥාතියෙක් වෙනවා චිත්‍රානන්ද අබේසේකර මහත්මයා. එතුමත් ඇවිල්ලා හිටියා ඒ විවාහ මංගල උත්සවයට ආරාධිතෙක් හැටියට ඇවිල්ලා අපේ තාත්තගෙන් ඇහුවා මේ මොකද මෙයා කරන්න කියලා ඇහුවා නිකන් පල්ලෙකට වගේ. එතකොට මේ සින්දු කිය ඇවිදින්නේ කියලා. එතකොට රත්මලානේ මැලිබන් හන්දියේ
හැමතිස්සම සංගීත සංදර්ශන පවත්වනවා. සතියක් දෙකට තියෙනවා. ඔව්. ඉතින් ඒවට එතකොට වෝල්ට් ෆර්නෑන්ඩු, නියාල් නෙල්සන්, ඉතින් ධනපාල උඩුවත්ත ඒ කට්ටිය තමයි ඉන්නේ. තව හුඟක් හිටියා. ඉතින් මමත් ඉතින් ඒ සෙට් එකේ තියෙන සින්දු ජෝතිය ඒ කාලේ මේ හැමෝටම ගීත ස්වල්පේ තිබ්බ ඔක්කොමනේ. නෑ ඇත්ත වශයෙන්ම මට කිසිම ගීතයක් තුන මම ජෝතිය අයියගේ ගීතයක් දෙකක් තමයි කියන්නේ. ඒතකොට චන්ද්‍ර කුමාර කන්දනාරච්චි ඒ වගේ කට්ටියක් තමයි හිටියේ. ඉතින් ගුවන්විදුලියට ගිහිල්ලා ඊට පස්සේ තාත්තා එහෙම කිව්වම ඉතින් එන්නකෝ මේ ගුවන්විදුලියට එන්නකෝ මේ සින්දු කියන්න කියලා කිව්වා. ඊට පස්සේ 1966 දෙසැම්බර් 26 වෙනිදා මම ගියා මගේ කසින් සහෝදරයෙක් එක්ක ගුවන්විදුලියට ගියාම චිත්‍රාන්දරසේකර මහත්මයා මාව එක්කන් ගියා සරත් විමලවීර මහත්මයා ළඟට. ගිහිල්ලා කිව්වා සරත් මේ මගේ නෑ කෙනෙක් වෙන කොල්ලුවෙක් මෙන්න මේ සින්දුවක් මොකක් හරි බලලා මොනාරි උදව්වක් කරන්න කියලා එයා බිසි ඉතින් එයා ගියා. සරත් විමලවීර ශූරින් මා එක්කන් ගිහිල්ලා එතකොට DR පීරිස් තමයි සංගීතය මෙහෙවන්නේ එතන නවක මඩල කියන වැඩසටහන. ඊපස්සේ මේ කිව්වා මොනවද කියන්නේ සින්දුව කිව්වා මම ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් කිව්වා මෙතන මේ අරයාගේ මේගේ සින්දු කියන්න බෑ. මෙතන තමන්ගේම සින්දුවක් කියන්න ඕන කිව්වා. ඔව්. ඊට පස්සේ හින්දි තනුවක් වුණාට කමක් නැහැ කිව්වා. නමුත් වචන කවුරුත් කියප එකක් ගන්න බෑ කිව්වා. ඊට පස්සේ මම දැන් අතරමං වුණා මට කිසිම දැනීමක් තිබුණේ නැහැ නේ ගැන. පස්සේ මං ඉතින් ඇත්තද එහෙනම් මං සින්දුවක් හදාගෙන එන්නම්කෝ කියලා නෑ ඔය අර අතන වාඩිලා ඉන්න එක්කෙනෙක් එයාලා ගිහිල්ලා කියන්නේ තනුව ඒතකොට ලියලා දෙයි කිව්වා. මං වාඩි වෙලා හිටපු එක්කෙනා ගාවට ගියා. වාඩි එක්කෙනා හිටව ගියා පොඩි එක්සර්සයිස් පොතක් දෙකට තුනට නවාගෙන මෙහෙම ඉන්නවා. ඊට මං ගිහලා කිව්වා මේ මට මේ සින්දුව. හරි මොකද කියන්නේ ටියුන් තාලි කියන්න කියලා කිව්වා. හරි විජහට කතා කරන්නේ. මං කිව්වා මෙහෙමයි කියලා මං තනුව කිව්වම අර එක්සර්සයිස් පොත ලියාගෙන ගියා. මම බැලුවා මොනවද මෙයා ලියන්නේ කියලා. ඉතින් මට ඒ දැනීමක් තිබුණේ නැහැ. මට ඇත්ත වශයෙන්ම ඔය ගැන විවේචනාත්මක හැඟීමක් තිබුණේ නැහැ. දැන් මේ හාපුරා කියලා ඔබේ පළවෙනි ගීතේ මේ ලියලා දෙන්නේ. වැඩි ඉතින් තරස් ගාන කොලේ ඉරුවා. කියලා දුන්නා. ඔන්න මොනවද මේක ලියලා තිබ්බේ මතකද? ඉන්න කියන්නේ ඊට පස්සේ මං ඇහුවා කවුද මේ ලිව්වේ කියලා මං ඇහුවා දැන් මේ ලියපු මිනිහා කවුද කියලා දැනගන්න ප්‍රේමකීර්ති ඩැල්ලිස් කියනකෝ කියලා ලියාගන්න කිව්වා. එයා අස්සම් කරෙත් නැහැ ඒක. ඔව්. පස්සේ මං ආගෙන ඉතින් ප්‍රේමකීර්ති ආස් කියන ඒ වෙලාවේ නිකන් සාමාන්‍ය නිකන් ළමයේ කොට කල්සමුකුත් ඇඳලා ලොකු දිගට කොට කල්ස. ඔව්. ඒ වචන පහු කාලීනව මම සංගීතයට සම්බන්ධ වෙලා ඒ ගැන දැනීම ක්‍රමයෙන් ඇති වෙනකොට මට තේරුණා මේ මිනිස්සයා පුදුම මිනිස්සෙක් නේද. එදා පොඩි ළමා මණ්ඩපයේ හිටපු කෙනෙක්. සිතුවිලි රැලිලා දිය හඬ කැළතෙන ගඟතල මතු පිට ඔරුව පැදේ කඳුලෙන් සහ අත් යුගතෙහි බලයෙන් ජීවිතයේ දුක් අඳුර මිදේ කියලා මේ තොටියෙක් ගැන කතන්දරයක්. හරිම ලස්සනයි. පස්සේ තමයි මම තේරුම් ගත්තේ කොච්චර දැනීමක් තියෙන මුද්දිගේ ඒ පොඩි ළමයි තරුණ අවදියේදීත්. පස්සේ ඉතින් ඉතාමත්ම ලස්සන ගීත ලියලා දිව්වා. මටත් පසු හොඳ ගීත කීපයක් ලියලා දීලා තියෙනවා. හරි අමාරුයි ඉතින් එයාට කියලා වැඩක් කරගෙන හරි බිසි. ශ්‍රී ලංකා ගුවන්විදුලියේ නමක් ඇති ගායකයෙක් බවට ඔබ පත් වුණා. ඉතින් ඊට පස්සේ සරලගේ වැඩසටහන් වලට මේ වුණා. ඊළඟට අර පර්ත් ඇටි හැටියට මේ තැටි බාර දීපු යුගය ගැනත් මම හිතනවා කතා කරන්න හොඳයි කියලා. මේ තියෙන ඔබේ ගීත අඩංගු තැටි මේ ජෙම්ටෝන් ලේබලය. එතකොට මේ සිල්වර් ලයින් ලේබලය. මේ හැම එකම අඩංගු වෙලා තියෙන ඔබේ ගීත. මේවා ඔබ ක්ලැරන්ස්ලා ඇතුළු පිරිස පිට ස්ටුඩියෝ වල පටිගත කරලා පර්ත් ඇටි හැටියට ගුවන්විදුලියේ ඒ කාලේ පර්ත් හැටියට මේ තමයි පිටස්තර තැටි බාරගන්නේ. ඒ කියන්නේ ඒ කාලේ ටිකක් නීති තදින් තිබුණ අවධියක්. එතකොට මට ඇහුණා මේ පරීක්ෂණ මණ්ඩලයක් හිටිය හැම මොහොතකම. පරීක්ෂණ මණ්ඩලයක් හිටියා. නමුත් ඒ පරීක්ෂණ මණ්ඩලයෙන් මම හිතනවා සාධාරණ ක්‍රමයක් තිබුණේ නැහැ බවක් මට දැනගත්ත තිබුණා. මොකද ඒ කාලේ මට මතකයි ප්‍රියා සූරියසේන මහත්තයා රටකින් එහා කියන ගීතයට යූහු ගාලා මෙහෙම කඩදාසියක් ඒක උඩින් තියලා ඒක සම්පූර්ණයෙන් අර ඒක මත පැතිර ගියාම තැටිය වාදනය කරන්න බෑ. ඒ වගේ
මම දැනුවත්ව මම හිතන්නේ ගීත තැටි 6ක් විතර එතන එයාට එතෙන්ට බාර දුන්නා. ක්ලැරන්ස් විජේවර්ධනට මිල්ටන් මල්ලවාච්චිගේ සමහර ගීතවලට එක ගීතයකට විතරක් අර ඩ්‍රොප්ස් දාලා තලලා තියෙනවා. අනුමත වෙච්ච ගීත විතරයි පාවිච්චි මේව කරන්නේ. ඒ වගේ නිකන් සාධාරණ හේතුන් දැක්කේ නෑ මම ඒ අවස්ථාවේ. මම කෙලින්ම කියන එක. ඔව්. ඉතින් ජෝති අයියාගේ මේ ගීතවලට එයාගේ නම් ඇන්ජලින් ගුණතිලක කියන සමග කියන යුග ගීතයේ ඇන්ජලින්ගේ කටහඬ පමණක් යොදන්න කියලා දෙන්නේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එකට. ජෝතිපාලගේ කටහඬ පාවිච්චි කරන්න බෑ. අර ඇන්ජලි සුදු පාට මීදුම් කිව්වොත් අර ඇන්ජි අක්කගේ කෑල්ල තමයි දාන්නේ. ඒ වගේ අසාධාරණ විදියට මේ ගීත තහනම් කිරීමක් වුණා. ඒකෙන් වුණේ මොකක්ද දන්නවද? ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා හොඳ සංගීතයක් හොඳ වචන බිහි වෙයි කියලා. නමුත් ඒකෙන් වුණේ හුඟක් ගායකයෝ හුඟක් පහත් පෙළේ ගීත තැටිගත කරගෙන ගත්ත පෞද්ගලික සමාගම් එක්කලා. සමාගම් වලින්. ලෙස්බන් සිල්ලා නිහාල් නෙල්සන් පවා නිහාල් හරියට රණ්ඩු කරගත්ත ඒ කාලේ මම දන්න තරමින් ඒ ගීත තහනම් වෙච්ච එක ගැන කොටිම කියනවා මුසන්ඩාස් මල කියලා සින්දුවක් තුනා ඒක තාරා කරා මේ තාරම් කරපු එක්කෙනා ආවේ පිටිපස්ස දොරෙන්ද කියලා ඇහුවා නිහාල්. මොකද එතකොට ගුවන් විදුලි ඉදිරිපිට මුසන්ඩාස් ගස් ගොඩක් වහලා තිබුණා. කියනවා නම් කතන්දර ලෙසන් නේම දෙයක් කිව්වා කියලා ඉතින් දන්නවනේ. හරි. මනමාලියේ ඔය නිල්නුවන් මැලවිලා කඳුලින් පිරි රතු වෙලා කිමුදු ඔයා වැළපිලා. ඒකත් ක්ලැරන්ස් විජේවර්ධනන්ගේ ගීතයක්. අහහ. සිං ලංකා මේ ආයතනයෙන් චිත්‍රාගාරයක් පටන් ගත්තා අනුගේගොඩ. ඒකේ නිර්මාණය කරපු පළවෙනි තැටිගත කරපු පළවෙනි ගීතය ඕක. ඔය ගීතේ අජන්තා රන්සිංහයන්ගේ පදමාලාව ක්ලැරන්ස්ගේ ෆයිල් එකේ තිබුණේ. අරන් වින්වේ කියපන් කියලා කිව්වා මම කිව්වා නෑ ඔය කියන්න උවිලා. ඉතින් පස්සේ එදා තමයි නිර්මාණය වුණේ. හැබැයි ඉතින් හරිම රහ අපි තාම ආදරය කරන මම අජන්තා රන්සිංහ මහත්මයාවත් මේ වෙලාවේ මතක් කරනවා. හරිම රසවත් හරිම ප්‍රබුද්ධ මිහිරි ගීත ලියපු ගීත ප්‍රබන්ධකෙක්. එහෙනම් අජන්තා රන්සිංහ අපි මේ මතකයත් එක්ක එමනම් මේ ගීත ගායනා කරමු. හොඳයි. යනවා මාහඬවා ඉඩනම් සොයා ජීවිතේ වෙන්නත් බලා මතු ජීවිතේ මට දුන් මේ වන්දින්න ඔහුටත් එපා දෙන්න මනමාලියේ ඔය නිල්ුවන් මැලවිලා Madu uya velabila
සිතරිදවා ඔබකී කතා ආදරේ අප වෙන් වෙලා සිටියත් ලෝවේ එත වාසනා වෙන්න ගතුමන් මගෙන් වෙන්න මනමාලියේ ඔය නිල්නුවන් පැලදීලා අඳුලින් පිහිරත් වේලා කිමදු ඔයා වැළපිලා මනමාලියේ ඔය නිල්නුවන් පැලදීලා අඳුලින් පිහිරත් වේලා කිමදු ඔයා වැළපිලා මේ අපූරු කටහඬ ඒ ගැඹුර මේ සියල්ලත් එක්ක අපි තාම මේ ගීත විඳිනවා නේද? දශකාත්‍රයන් පහු වෙනකොට ඒවා ඒ විදිහට රඳවාගෙන තිබීම හරි වැදගත්. මගේ අතේ තිබෙන්නේ ඔබේ මේ යෝන් වියේ රූසිරි ඈගේ කියලා ආපු කැසට් පටය. ඉතින් මේවා මේ විදිහට අපිට බලන්න ලැබීමත් වාසනාවක් කියලා වෙලාවකට හිතෙනවා නේ. මම ඇත්ත වශයෙන්ම මේ සංරක්ෂණ කරන අය හැටියට මගේ ප්‍රණාමය මං පිහිමි කරන ඔබතුමාට. ඒකනේ පින් පාටයි ඔය මූණ. අයියෝ. ඇන්ජලින් ගුණතිලක සමග ඔබේ ඡායාරූපේ කාලේ. දැන් මේ ඇත්තටම මේ විදිහට දැන් ඉංග්‍රීසියෙන් ඒ ටයිටල් ඇවිල්ලා මේ විදිහට කැසට් පටයක් එහෙම නම් වෙච්ච ඉතිහාසයක් තිබුණානේ. ඊට පස්සේ ඉතින් කැසට් යුගයේම නිමාවටපත් වෙලා ගියා. ඒ කෙසේ නමුත් මේවා හැම දෙයක්ම මේ විදිහට රැඳිලා තියෙනවා. හරි. මේ කැසට් එක මට දෙන්න බැරිද? සලකන බලමු වැඩසටහන ඉවරෙච්චලා. දැන් මෙච්චර වෙලා අපි අපේ රසිකයන්ට කිව්වේ වර්නන් පෙරේරා කියන ගායන ශිල්පියා පිළිබඳ සහ මේ අනිකුත් කලාවන්ට ඔහුගෙන් ලැබුණු සහයෝගය ගැන. හැබැයි ඔබ දන්නවද? ඔය කොයිතරම් වටින ගීත ටිකක් ලියලා තියෙනවද රචනා කරලා තියෙනවද කියලා. එතෙන් එන්න මම කැමතියි මේ ඔබේ පානදුරේ රේන්ජර්ස් සංගීත කණ්ඩායමත් එක්ක තිබ්බ සමදියාව චුට්ටක් ස්මතු කරලා ගන්නවා. පාන්දුරේ ඇත්ත වශයෙන් මම සෙරින්කෝ ආයතනයේ වැඩ කරන කාලේ මගේ වැඩ එකට හිටපු සැලසුම් ශිල්පියෙක් තමයි ලක්ෂ්මන් ෆර්නෑන්ඩු කියන්නේ. ඒ කියන්නේ ඔයා දන්න සරත් කුලාංග අපේ ටෙලි නාට්‍ය ශිල්පියා නළු රංගන ශිල්පියා එතුමාගේ සහෝදරයා. එයාත් හොඳ සැලසුම් ශිල්පියෙක්. ඉතින් එයාගේ තිබුණ රේන්ජර්ස් කියලා වාදකවන් සංගීත කණ්ඩායම. ඒකේ තමයි අනිල් භාරති, එතකොට සිසිල් ෆර්නෑන්ඩු කියලා තව හිටියා. ඒ වගේ හුඟක් දක්ෂ ගායකයෝ බිහි වුණ තැනක් එතන. ඉතින් මමත් ඒකේ සම්බන්ධ සමාජිකයෙක්. එතකොට ඇත්ත වශයෙන්ම දයානන්ද පෙරේරා අපේ ශබ්ද පරිපාලක එයා හොඳ බේස් ගිටාර් වාදකයෙක්. එයත් මේ එතනින් තමයි පටන් ගත්තේ බේස් ගිටාරය. ඉතින් එතකොට දැන් ඔය මේ ගීත තැටි යුගයේ මතුවේගෙන එන කාලේ මගේ යාළුවෙක්ගේ මේ අක්කගේ දුව හොඳට සින්දු කියන්න පුළුවන් ගෑනු ළමෙක් පොඩි ළමෙක්. එයාටත් සින්දු හතරක් කරමු කියලා මේ යෝජනාවක් ආවා. ඉතින් මම මේ සින්දු හතර දියලා තනු නිර්මාණය කරලා ස්ට්‍රේන්ජර්ස් වාදක මණ්ඩලයක් තමයි කරේ. කරලා ඒක අපි තැටි ගහන්න අපිට සිස්ටම් එක දන්නේ නැහැ. පස්සේ ජිම්ටෝන් ආයතනයට ගිහිල්ලා බාර දුන්නට පස්සේ එතුමා ඒ තැටිය නිකුත් කරා ආකාශි කුරුලන් පියඹාලා ඒ වගේ ගීත වගේ. ඉතින් පස්සේ ඉන්න අතර තමයි අර දොස්තර රංජිත් බොලොන්නේ. ඔබ කියන්නේ මේ ෂන්ෂයින් සංගීත කණ්ඩායම කියන එතුමා මට මුණ ගැහුණා. මගේ තවත් හිටිය සැලසුම් ශිල්පියෙක් ජගත් ෆර්නෑන්ඩු කියලා. ඒ ජගත් ෆර්නෑන්ඩුගේ මාර්ගයෙන් මොකද එයා පානදුරේ නගරේ පානදුරේ ඉස්පිරිතාලේ වැඩ කරපු දොස්තර මහත්තයෙක්. ක්ලැරන්ස් ජේවර්ධනලා එතකොට මයික් ඇනස්ලිලා ඒ කට්ටියත් එක්ක රත්නපුරේ සංගීතය කරලා තියෙන අය. ඉතින් එම නිසා
මට කිව්වා මේ අපි තැටියක් කරමු කිව්වා. ඔන්න සංචයන්ස් වාදක මණ්ඩලයක් හදලා ඒකේ මයික් ගුණසේකර ලාල් තේන බදු ඒ වගේ කට්ටියක් තමයි සම්බන්ධ වුණේ. හම්බෙලා සින්දු හදලා ඒක මේ ෂන්මුගන් කියලා හිටිය ද්‍රවිඩ මහත්මයෙක් තැටි නිෂ්පාදක මහත්මයෙක්. එයා වැඩ කරේ පාන්දුරේ මේ චිත්‍රපටි හෝල් එකේ. එයාගේ මාර්ගයෙන් එයා ඔය තැටිය අපි නිෂ්පාදනය කරා. එයා තමයි ජෝතියගේ අර නීල දැස පුරා අද අමුතුම රැකී ඔංචි කිල්ල මලේ වැනි ගීත තනු නිර්මාපකයා. තනු නිර්මාපකයා සරත් දස්සනයක තමයි සංගීත අධ්‍යක්ෂණය කරේ. එතකොට ඔය සන්ෂයින් කණ්ඩායමට තමයි ඔයා මගේ සුරංගනා කතාවේම ලියුනේ. මම අරකොල්ල නැති වුණානේ. පස්සේ මම ඒක නිකන් විනෝදෙලත් එක්ක කරා. ඔව්. දැන් බලන්න මේ ලයිස්තුව ප්‍රියා සූරසේනගේ හදවත ඉල්ලා. ක්ලැරන්ස් විජේවර්ධනගේ වියරු වැලි තීරේ මාසර සවියෙන්. එතකොට ගොඩක් කියලා තියෙනවා. ඔව් ගොඩක් තියෙනවා. මරීසෙල් ගුණතිලකගේ යෝන් සිහින ලෝකෙ. මම වැරද්දුවත් කියන්නේ නැහැ. එතකොට ඉන්දානි පෙරේරාගේ තිලිනේ ලිසින්. අනිල් භාරතීගේ ටිකිරි මලි මා මුලින් ලියූ පෙම්පතේ. කොච්චර ලස්සන සින්දුද? ඩෙස්මන්ගේ කිරිල්ලි රන් කිරිල්ලි බඹර වගේ විශේෂකාරයා. රූකාන්ත ගුණතිලකගේ ළඳේ මුලා වී ගියා නම්. සමන්ද සිල්ලාගේ තන නිල්ල දිගේ නියරේ පියනගලා රන් රස වාගේ මේ ආදි වශයෙන් ගීත ගණනාවක්. ලලිත් පොණ්ණම් පෙරමුණේ දඟකාර නෙත්සලා. චාන්දිනී හෙට්ටිආරච්චිගේ මාළගිර උනේ. වෝල්ටර්ගේ බඳින්න කලින් පුතා. නියල් නෙල්සන්ගේ ලස්සන ඇස් දෙක වගේ ගීත ගොඩක් තියෙනවා එතන. පෝල් ප්‍රනාන්දුගේ රුවන් මාලිගා නැත මාළඟ. මේ වගේ ගීත ගණනාවක් ඔබේ ජනප්‍රිය ලයිස්තුවේ තියෙනවා. ගී පද රචකයෙක් විදිහට ඔබ ඒක එච්චර ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ නැහැ කියලා මට හිතෙනවා. තනු නිර්මාණ වදයට ලියපු සින්දු ටික එක එක්කෙනාගේ. ඔව් වදයට ලිව්වා වුණාට කොච්චර නම් තියෙනවද? හරි සතුටුයි ඔබ මතක් කිරීම ගැන. මේ ඒ වගේට අදාළ තැටිපටි ටිකකුත් තියෙනවා පෙන්නන්න. මම කැමතියි එකම කෙනිත්තක් ගීතය පිළිබඳව සටහනක් එකතු කරලා මේ ගීත ගාන කරලා ඉන්නවා. එම ගීතය අර්නස් සොයිසා අපේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක මහත්මයා තමයි අධ්‍යක්ෂණය කරේ. එම ගීතය මට සමහර වෙලාවට එක එක්කෙනා ගීත ලියලා මට ලියුම් වලින් එවනවා. ඉතින් මම දැක්ක ගීතයක් මට හිතට වැදිච්ච ගීතයක් තමයි එකම කිනිත්තක මල්දික කියන ගීතය. ඒක ලියලා එව්වේ මේ තිරිකුණාමලේ පොලිස් ස්ථානයේ නිලධාරියෙක්. රෝහණ සී වීරවර්ධන. නමුත් මට එතුමා කවදාවත් මුණ ගැහිලා නැහැ. දැන් මම කීපාරක් ඔය අවස්ථාවල්දී මම එතුමාට කියලා තියෙනවා මට අමතන්න කියලා. ආයෙත් කියමු දැක්කොත් අමතන්න කියලා නේ. ඔව් දැක්කොත් හරි මට දුරකථනින් හරි නමුත් කවදාවත් අමතක වෙන්නේ මට හරි කැමති එතුමා එක පොඩ්ඩක් කතා කරන්න. හරි දක්ෂ ලෙස ගීත ලියන කෙනෙක් බව මට මං හිතනවා. අපි ගීත ගායනා කරමු. හොඳයි. කිනිත්තක මල් දෙකකි එකක් නෙලන්නට මට දුකකි මල් දෙකම නෙලා ගන්නට සිතකි සිතට මගේ මෙය ගැටලුවකි එකම කිනිත්තක මල් දෙකකි එකක් නෙලන්නට මට දුකකි මල් දෙකම නෙලා ගන්නට සිතකි සිතට මගේ මෙය ගැටලුවකි විකසිත වීලා යහගුණේ ඇති පිරීලා එක කුසුමක් අහිංසකයි ඉතිරිලා ජීවයෙන් නොපවැටිලා එක කුසුමක් ප්‍රියන් කරයි එකම කිනිත්තක මල් දෙකකි එකක් නෙලන්නට මට දුකකි මල් දෙකම නෙලා ගන්නට සිතකි සිතට මගේ මෙය ගැටලුවකි
සිත විමසන්නේ රුව අගේ ගැන කියන්නේ ඒ මල ගන්න යයි නෙලා සිත කොඳුරන්නේ යහගුණේ වරුණෙමයිනේ ඒ මල ගනිමි මම නෙලා එකම කිනිත්තක මල් දෙකකි එකක් නෙලන්නට මට දුකකි මල් දෙකම නෙලා ගන්නට සිතකි සිතට මගේ මෙය ගැටලුවකි එකම කිනිත්තක මල් දෙකකි එකක් නෙලන්නට මට දුකකි මල් දෙකම නෙලා ගන්නට සිතකි සිතට මගේ මෙය ගැටලුවකි සිතට මගේ මෙය ගැටලුවකි සිතට මගේ මෙය ගැටලුවකි වර්නන් පෙරේරා ලංකාවේ කලාකෙත අස්වද්දන්නට දාඩිය මහන්සිය විතරක් නෙමේ පැට්ටල් ටිකත් පුච්චපු මිනිස්සෙක්. ඒව කියන්නේ ඒ තරම් ඒ යුගයේ ඒ කැපකිරීම කරපු නිසා. දැන් මගේ අතේ තියෙන ඔබ මේ නිර්මාණදායකත්වයට විශේෂයෙන්ම ඔබ මේ තැටිපටි නිර්මාණය කරන්න දක්වපු සම්බන්ධීකරණය වගේම ඔබ ගීත ලියන්න වෙහෙස මහන්සි වෙච්ච තැන. මේ තියෙන ජෙම්ටෝන් ලේබලේ ප්‍රියා සූරසේන වෙනුවෙන්. මම කැමති ඔබ රචනා කරපු ගීත ගැන කතා කරනවා. ඒකේ මේ මම ගීත කීප දෙනෙක් ලිව්වා ඕකේ. කුලරත්න ආර්යවංශ. එතකොට මම ප්‍රේමකීර්ති මතක නැහැ. හදවත ඉල්ලා කියන උපාලි ධනවල විතාන. උපාලි ධනවල විතාන. එතකොට ඕකේ මම ලිව්වා එක ගීතයක් ඈගේ නිල් නුවන් කියලා. ඈගේ නිල් නුවන්. ලස්සන ගීතයක්. ලස්සන ලාල් තේනවදු සංගීතය. සංගීතඥයෙක්. එතකොට මේ තියෙන chance label එක අර ඔබ සඳහන් කරපු නේ? ඔව්. මේ ඉන්ද්‍රාණි පෙරේරාගේ රෙකෝඩ් එක. එතකොට ඔන්න මතක් වෙනවා ඔබ ලියුව ගීතේ. ඉන්ද්‍රාණි පෙරේරා ගීත දෙකක් මම ලිව්වා අනිත් එක කරු අයියා ඔකේ දෙකක් තියෙනවා. ඒක මේ සංගීත අධ්‍යක්ෂණය කරේ ක්ලෝඩ් ෆර්නෑන්ඩෝ මහත්මයා. අපේ ඔව්. ඔබ ලියුව ගීත? මම ලිව්වේ ඔලින්ද කැලේ හිමිදිරියේ කියන එකයි. තව උයනේ කොනේ හරි මම මතක නෑ ඒක. ඔව්. ඔලින්ද කැලේ ඔව් කංකම්බූරු කියලා ගීතයක් තියෙනවා. කංකම්බූරු කියලා ගීතයක් තියෙනවා. මරියසෙල් ගුණතිලක. ජෙම්ටෝන් ලේබල් එක. නේද? මම මතක් වෙනවා දැන් යෝන් සීන ලෝකේ. හැබැයි මේ තැටියේ අඩංගු වෙලා තියෙනවා මේ නිහල් නෙල්සන් සමග ජපන් බැලුම මොකක්ද ඒක මේ ඇත්ත වශයෙන්ම නිහල් නෙල්සන් සමග එකතු වෙලා තමයි මම මේ ගීතේ ලිව්වේ. ඕක එක පැත්තක් පමණයි ওই ගීතේ තැටියේ තියෙන්නේ. ඒ කියන්නේ දිග ගීතයක්. ඔව් දිග ගීතයක්. ඕකේ මේ තරුණ යුවලක් මේ වාද කරගන්න එකක් විනෝදාත්මක ගීතයක්. එතකොට මිල්ටන් මල්ලවාරච්චි ඔබේ හොඳ මිත්‍රයා. මිල්ටන් මල්ලවාරච්චිගේ සිලොලයින් ලේබලේ වෙනුවෙන් ඔබ ගීත 4ක් රචනා කරනවා. ඒකේ රෝසමල් කොපුල්තලේ කියන ගීතය. එතකොට එදා කීවේ නෑ පෙම් කතා. කීවේ නෑ. එතකොට මග තොට හිද නැත හමුවන්නේ. දැසේ නිල් ලුපුල්. එම ගීත 3ක් මගේ තනු නිර්මාණ. නමුත් ඕක තැටියල සඳහන් වෙන්නේ නැහැ. දැසේ නිල් ලුපුල් දැසේ ලාල් තේනවදුගේ තනු නිර්මාණයක්. දැන් මම මේක පෙන්නලා කියනකම් ওই කතාව කොහොමවත් කිව්වේ නෑනේ. නෑ. අද්ද නොකර ඉන්නවා. එතකොට මේ තියෙන්නේ අනිල් ಭಾರತಿ. අනිල් ಭಾರತಿගේ ගීත ඇටියේ ටිකිරිමලි ගීතයයි. ටිකිරිමලි. එතකොට මා මුලින් ලිව් පෙම්පත කියන ගීතය. අනිත් දෙක ක්ලැරන්ස් ලිව්වා. ඔව්. මට දෙන්නකො ඩෙස්මන්ඩ් සිල්වා ගාවටත් යන්න. ඩෙස්මන්ඩ්ගේ තියෙනවා මේ ගීත දෙක ඇතුලේ ඔබේ ගීතයක් මේ ඉස්කෝලේ කෙල්ලෝ. ඉස්කෝලේ යන කාලේ. අයිරින් ජොසපින් කියන්නේ වොලි බැස්ටියන් මහත්මයාගේ ගීතයක්. ඒක මේ මට කවුද අපේ විජයපාල හෙට්ටිආරච්චි මහත්මයා ඔය ජෙම්ටෝන් ආයතනයේ අධිපති එතුමා කිව්වා ඒ ගීතය අරගෙන මේ පොඩ්ඩක් වෙනස් කරලා ලියන්න කියලා වචන. ඉතින් එහෙම කරා. නමුත් මං ඒ වෙලාවේ මං තැටිය පිට වෙච්ච වෙලාවේ මං මේ හෙට්ටිආරච්චි මහත්මයාට කිව්වා ඇයි මේ ඒක වොලි බැස්ටියන්ගේ නමයි යොදන්න ඕන කිව්වා මගේ නම දැම්මේ මොකද කියලා එයා කිව්වා ඉතින් ඔයා වෙනම එකක් ලිව්වනේ. දැන් මං කියන්නේ වර්නන් පෙරේරා හොඳ වාග්ගේකරුවෙක් කියලා. ඉන්දියානු භාෂිතයෙන් සංස්කෘත භාෂිතයෙන් කියනවා. හොඳට ලියනවා.
ඔතර ගායනා කරනවා. ඒ විතරක් නෙමෙයි තනු නිර්මාණය කරනවා. දැන් අනිල් ಭಾರತಿගේ සීතල සඳේලියේ තනුව වඩන් පෙරේරාගේ, ඉන්ද්‍රාණි පෙරේරාගේ ජැන්ඩි පහට ඇඳලා, පෝල් ප්‍රනාන්දුගේ රුවන් මාලිගා ගීතය ඔබ නිර්මාණය කළේ. මිල්ටන් මල්ලවාරච්චිගේ ඔය කිව්ව ගීත තුන රෝසමල් කොපුල්තලේ ඇතුළු. නිහාල් ලින්සන්ගේ ගීත ගණනාවක් තියෙනවා. ධනපාලුඩ වත්තගේ මා ආදරණීය මගේ අම්මා වෙතටයි. අනේ ඒක හෙක්ටර් විජේසිරි මහත්මයාගේ ප්‍රබන්ධයක්. ඔබ තනු නිර්මාණය කළේ. ඉතින් කොච්චර රහට මේ දේවල් එකතු වෙනවද? අපි කතා කරන්න අමතක වෙච්ච තැනක් තමයි ඔබ චිත්‍රපට ගීතයට දක්වපු දායකත්වය. ඒ ගැන කෙටියෙන් කියලා අපි ඊළඟ ගීතයට යමු. හොඳයි. චිත්‍රපටි වලට මට මුලටම අත දුන්නේ රොක්සාමි MK රොක්සාමි මහත්මයා. රහසක් නැති රහසක් කියන චිත්‍රපටියට යුග ගීතයක් කිව්වා ෆ්ලොරින්ඩා පෙරේරා කියන ගායිකාවත් සමග. ඊට පස්සේ තව චිත්‍රපටි කීපයක ගායනා කරා. නමුත් ඇන්ජලින් ගුණතිලක මහත්මිය සමග ඒවා ඉතින් මට පොඩ්ඩක් මතකත් නෑ. චිත්‍රපට කීයකට විතර ඔබේ දායකත්වය එකතු වුණාද? 6කට විතර මං ගීත ගායනා කරලා තියෙනවා. විජය රාමනායක මහත්තයාත් අවස්ථාව දුන්නා ඔබට චිත්‍රපටි වලට ගීත ලියන්න. ඔබ ඒව මගහැරියා? කියන්න මං ඒක කැමති වුණේ නෑ කියන්න. මොකද ආරාධනා චිත්‍රපටියනේ. ආරාධනා ඒකේ දරුණු ඇලිවිලි ගීතයක් මං කිව්වා මම දරුණු ඇලිවිලි ගීත කිව්වොත් ළමයි නැගිටියි කියලා. කොහොමරි අර පුංචි පුතුගේ සිනහ මතක් කරන්න ඕනේ ඒ වෙලාවේ මම ඒක තැටිගත කිරීම සඳහා මම පිටත් වුණේ මේ ඩෙස්මන්ඩ් රොඩ්රිගෝ ගායකයා සමග. ඩෙස්මන්ඩ් රොඩ්රිගෝ මයක ගොඩනැගිලි සංස්ථාවේ සේවය කරා. එතකොට ඩෙස්මන්ඩ් මම වැඩ ඉවරලා ගියා සරසවි චිත්‍රාගාරයට. ගියා මෙම ගීතය දුන්නම මං කිව්වා මට බෑ කියන්න කියලා. මොකද මේ ළමා ගීත කියලා හරියන්නේ නෑනේ මම කියලා. ඒක පස්සේ දමයන්ති ජයසූරිය මහත්මියයි විජය කුමාරතුංග මහත්මයා ගායනා කරා චිත්‍රපටියට. පස්සේ මේ ඩෙස්මන්ඩ් මයක රණ්ඩු කරගත්ත එක කියප කියලා. සිනහවකින් පුතුගේ මුවේ කියන ගීතය නේද විජය කුමාරතුංග ගායනා. රවින්ද්‍ර රන්දිනී මහත්මයා රඟපෑවේ. ඉතින් නමුත් ඇත්ත වශයෙන්ම මං විජේ මට ගීතයක් දෙන්න ඕනා කියලා එයාට හිතෙලා වෙන්නේ නැති දුන්නේ. නමුත් මේ මං ඒක අසාධාරණයක් වගේ හැඟුණා මට ඒ සින්දුව මං කියන එක. මොකද ඒ ගීතයට මගේ කටහඬ ගැලපෙන්නේ නැහැ කියලා මට හැඟුණා. අර ඩෙස්මන්ඩ් ගැන සඳහන් කරන වෙලාවේ මට දැන් මගේ අතේ තියෙනවා ඩෙස්මන්ඩ් ඈ සුපර් ඩයිනමික් වොයිස් ඔෆ් ඩෙස්මන්ඩ් පෙරේරා ලංකාවට ආවා. එන්න ඡායාරූපේ ඒ කාලේ. හරි කඩවසම් පුද්ගලයෙක්. මේ ගීත සියල්ලම ඔබ රචනා කරලා තියෙනවා. නැගලා යනවා නැවකින් ග්‍රීසි. මේ ඔබට බලන්න පුළුවන් නම් මෙන්න මෙතන බලන්න මේ ගීත 12ක් මේවා හැබැයි ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙන්ම ඒ කාලේ වෙලා තියෙන්නේ. සිංගප්පූරුවලනේ. ඔව්. හැම තැනකම නැගලා වර්ණන් පෙරේරා ඉන්නවා. ඉතින් ඇයි ඔබ මෙච්චර වපසරියක් තියාගෙන මේ නිහඬව ඉන්නේ කියන එක මට හරි ප්‍රශ්නයක්. නිහඬ ප්‍රශ්න නෑනේ. අපි ඊළඟ යුග ගීතේ ගායනා කරමු. ආදරේ චේතනා මාදෑ සහඬ වාතියා. කුලරත්න ආරිවංශගේ පදමාලාව. එතකොට නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරේ ඕක මිල්ටන් පීරිස්. ඒ කියන්නේ ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ සහෝදරයා. හොඳම ගිටාරිස්ට් කෙනෙක්, ගිටාර් වාදකයෙක්. එතුමාගේ තනු නිර්මාණයක්. ස්ටැන්ලි පීරිස් තමයි ඔගේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් මිල්ටන් පීරිස්ුත් බලාගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. මිල්ටන් පීරිස් කියන්නේ හොඳ මිහිරි තනු නිර්මාපකයෙක්. කිරිල්ලි රන් කිරිල්ලි. ඒතකොට නිල්වන් මුහුද තීරේ. ඒතකොට ඒ වගේ ගීත හුඟක් මේ තිලිනේ ලෙසින් ඒ වගේ තනු නිර්මාණය කරපු චරිතය. ස්ටැන්ලි අයියා මියුසික් ඩිරෙක්ෂන් කරා.
ඈත පාවී ගියා කඳුල්ලේ සීතල ගංගුලේ රැලි අතරේ පාවිලා වේදනා මා දැසේ හඬවා තියා වේදනා මාරුතේ ඒ ඈත පාවී ගියා දැන් අපි මෙතන කැසට් පටි පෙන්වුවානේ. දැන් මේ කැසට් පටි පෙන්වපුවාම මේ ලංකාවට කැසට් ආවේ කොහොමද? එතකොට කැසට් කර්මාන්තයක් ලංකාවේ සංගීත ශාස්ත්‍රයට ඇති වුණේ කොහොමද? පුරෝගාමියෝ දෙන්නෙක් ඉන්නවා. ඇත්තටම ඒ පුරෝගාමී පුද්ගලයා විජය රාමනායක මහත්මයා දැන් ජීවිතුන් අතර නැහැ තරංගාලේ වෙලින්. හැබැයි විජය රාමනායක මහත්මයාත් එක්ක එක කාමරේ හිටිය මේ වැඩේ උනන්දු කරපු චරිතය අපිත් එක්ක ඉඳගෙන ඉන්නවා. ඒ නිසා ලංකාවේ කැසට් සංස්කෘතිය ගැන කතා කරන්න ඕනේ. පළවෙනි කැසට් එක හදන්න ඉස්සෙල්ලා ලංකාවට කැසට් ඇවිල්ලා තිබ්බද? කැසට් තිබුණා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම කැසට් මේ බ්ලැන්ක් කැසට්ස් ආපු එකෙන් තමයි ඔය ගීත තැටි වලට පහර වැදුනේ. ඒ මොකද හුඟක් රෙකෝඩ් බාර් වල මේ ගීත තැටිය ඒ කැසට් වලට ගහනවා රෙකෝඩ් කරනවා. රෙකෝඩ් බාර් එකේදී ඒකට පිටපත් වුණා. එතකොට ඒ රෙකෝඩ් බාර්ස් වල ඉස්සර මේ තැටි විකුණන ආයතන වල තැටි 10ක් 15ක් අරගන්නවනේ. නමුත් ඒගොල්ලෝ පසුව එක තැටියක් විතරක් ගන්නවා. අරගෙන ඒකෙන් මේ මොකද්ද කැසට් වලට ගගහ එක එක දැන් ජෝතිපාල මහත්මයා කියමුකෝ තැටි 10ක් තියෙනවා. ඒ 10 තියෙන සින්දු එක කැසට් එකට ගහනවා. ඒ වගේ මිල්ටන්ගේ කාගේ වුණත් ඒ වගේ කරනවා. ඉතින් ඒකෙන් උන්නේ තැටි නිෂ්පාදනය විනාශ වෙනවා. එතකොට මේ ලංකාවේ මුල්ම කැසට් පටය නිර්මාණය කිරීම. නැත්නම් මුල් කැසට් පළ පෙළ නිර්මාණය කිරීම. මම කැමති මේ ගැන ඔබ කතා කරන්න. ඉතින් එතකොට විජේ රාමනායක අපේ ගෙදර මමත් එක්ක මම එතකොට විවාහ නැහැ. මමයි මේ විජේ එකට කතා කරන රැයට ඉතින් අපි කතා කරන මොකද බලන්නකො මේක කිය ඉතින් පස්සේ කැසට් එකක් ගැහුවොත් මොකද කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ කැසට් එකට මොකද එතකොට ඉංග්‍රීසි කැසට් ආවා ටික ටික ලංකාවට. රට ගිහිල්ලා එන කට්ටිය අරගෙන ආවා. රට ගිහිල්ලා එන කට්ටිය එන්ගල්බර්ට්ගේ එල්විස් ප්‍රෙස්ලි මහත්මයාගේ එතකොට ඒ වගේ කට්ටියගේ ඊට පස්සේ ඔව් ඒක හොඳ වැඩක් කියලා ඉතින් විජේ කියලා කාගෙද කරන්න කියලා විජේ අපි දෙන්න කතා විජේ කිව්වා. එතකොට වික්ටර් රත්නායක චූරීන්ගේ සා ප්‍රසංගය ඉතාමත් ජනප්‍රියයි. අපි වික්ටර්ලා ගෙදර ගිහිල්ලා කතා කරගමු කියලා. එතකොට මේ අපි දෙහිවලට ඇවිල්ලා දෙහිවලින් 119 බස් එක අරගෙන අපි ගිහිල්ලා වික්ටර් රත්නායක මහත්තයා ගේ ඉස්සරහින් බැස්සා. බැලලා තට්ටු කරනවා ගේට්ටුවට විනාඩි 15ක් විතර අපි තට්ටු කරා කවුරුත් ආවේ නැහැ. අපිට ඇහුණා කතා කරනවත් ඇතුලින්. නමුත් ආයෙම නැහැ. ඊපස්සේ විජේ කිව්වා බලන්නකෝ මේ හරි ප්‍රශ්නයක් නේ කියලා. අපි යන් මිල්ටන්ලා ගෙදර කිව්වා. ජයපාරට හැරුණා. කියලා අපි ඇවිදගෙන ගියා උඩ හමුල්ලට. යනකොට ගිහින් මිල්ටන්ලා ගෙදර යනකොට මිල්ටන් මේ වෙලාවේ අපේ හෙක්ටර් සොයිස මහත්මයා හිටියේ සංගීත අධ්‍යක්ෂක. එතුමත් සමග මේ ගීතයක් පුහුණු වෙනවා චිත්‍රපටි ගීතයක්. සීනහ මාතරින් කඳුලක් උපන්න ඔයා. ඊට පස්සේ ඒ වෙලාවේ ඉතින් මීවිත පාවිච්චි කර හිටිය දෙන්න.
ඒදී පස්සේ කෝමරි අරයා ඒයාගේ වැඩ කටයුතු ඉවරලා මොරිස් මයින ටැක්සි එක දාගෙන සීප් සර්ෆිනයක් දාන් ගියා. ඊට පස්සේ විජේ කිව්වා මෙම අපි ආවේ සින්දු කැසට් එකක් කරන්න කියලා කිව්වා. මිල්ටන් හරියට තරහ යන පුද්ගලයා මිල්ටන් මොන කැසට්ද කියලා අයියෙන් කිව්වා දැන්. ඊට පස්සේ මං විජේට කකුල මෙහෙම කරලා මං කිව්වා කැසට් වැඩක් නැහැ සින්දු 12ක් කරනවා කියන්න කිව්වා. ඊට පස්සේ විජේක සින්දු 12ක් කරන්න කියලා. ඊට පස්සේ විජේ මේ මිල්ටනුයි විජේ රාමනායකයි විජය කුමාරතුංගයි කේඩීගේ ධර්මවර්ධනයි එක කාමරේ කාලයක් ඉඳලා තියෙනවා මේ එතන තලකොට්ටුවේ ගෙදරක කාලෝ ෆොන්සේකා මහත්මයා ගෙට හැබැයි දොස්තර කාලෝ ෆොන්සේකා ඊට පස්සේ කමලේද මං කිව්වේ කමනේ ඊට පස්සේ මේ මිල්ටන් එකපාරට විජය උඹ ඉස්සල්ලාම දන්න නළුවා කවුද මං විජය කුමාරතුංගයි කිව්වා. එතකොට උඹ ඉස්සල්ලාම දන්න ගීත සින්දු ලියන එක කවුද? එහෙමනේ විජේ මිල්ටන් ඊට පස්සේ කේඩීකේ කිව්වා. උඹ ඉස්සල්ලාම දන්න සින්දු කියන එක කවුද? මිල්ටන් උඹනේ කිව්වා. එතකොට දැන් උඹ තැටි කීයක් කරලා තියෙනවද? මම තැටි 22ක් කරලා තියෙනවා. මිල්ටන් කියලා විජේ ලොකුවට කිව්වා. මම දැනගත්තා ලෙඩක් තමයි කියලා. එහෙනම් පරුස වචනයක් කියලා කිව්වා. පප්පු ගාලි කිව්වා. පස්සේ මං කිව්වා විල්ටන් මේ මමයි මේ එක්කන් ආවේ මෙයා අරගයි මේකයි කියලා බටර් ටිකක් ගාලා හරි කියලා කැමැත්ත ගත්තා. කැමැත්ත දුන්නා දැන්. කැමැත්ත දීලා මට 10000ක් ඕන කරා සින්දු 12ට. ඒ කාලේ හැටියට. ඔය කාලේ හැටියට. ඊට පස්සේ විජේක රයිට් කියලා වැඩේ පටන් ගත්තා. වැඩේ පටන් ගත්තා. මේක තමයි ලංකාවේ ඔය පටන් ගත්ත ව්‍යාපාරේ පළවෙනි ලංකාවේ කැසට් සංස්කෘතිය නැත්නම් කැසට් ව්‍යාපාරේ පළවෙනි කැසට් පාටේ. ඉතාමත් මිහිරි ගීත තියෙනවා. ඔව් ඉතාම මිහිරි ගීත. සඳෙන් නෑ සඳ සරත් දසනායකගේ. ඔව් සහ ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත රටා. මේ කැසට් පාටේ කොච්චර අලෙවි වෙන්නේ නැද්ද? ඔව් කැසට් පාටිය ඉතින් දාගෙන මමයි විජේයි එතකොට අපි විජේට වාහනයක් තිබුණේ නැහැ. විජේ අපේ සරසවි ප්‍රේමසිරි මහත්මයාගේ සරසවි පොත් ප්‍රකාශක එතුමාගේ තිබුණ ඩෙලික වෑන් එකක්. ඒ ඩෙලික වෑන් එක ඉල්ලගෙන කැසට් වගේක් දාන්න කියලා කිව්වම දුන්නා. ඒ ඩ්‍රයිවර් මහත්තයත් එක්ක දුන්නා අපිට. කැසට් දාන ලංකාව වටේම ගියා කැසට් දෙකක් තුනක් තමයි අර රෙකෝඩ් බාර් වලින් ගන්නෙ. අර ඔව් තටිගත කරන කට්ටිය. හරි තරහයි විජේට. විජේ කිව්වා මේක මොකද හරි වැඩන්නේ දැන් මම ඉවරයිනේ දැන් සිංගප්පූරෙන් කැසට් 1000ක් එකපාරට ගෙන්නුවා ඉස්සෙල්ලා. හරි ප්‍රශ්නයක් දැන් මට ණයත් වෙලා තියෙන්නේ අරකයි මේකයි ඉතින්. පස්සේ කොහොම හරි එතකොට ඒ කාලේ යුනික් කියලා තිබුණ කැසට් පොඩි කැසට් රෙකෝඩර්ස්. ඒ සමහර සාප්පුවල උඩ ගහලා තියෙනවා යුනික් කියලා. අපි මේ යුනික් තියෙන තැන්වලට ගිහිල්ලා බලමු කියලා ඒ යුනික් කඩවල වලට ගියා. ඒ මිනිස්සු කැසට් 5ක් දෙන්න 10ක් දෙන්න ඔහොම ගත්තා. අරන් විජේ අර හැමෝගෙම මේ කඩවල වල ඇඩ්‍රසස් ඔක්කොම ලියා ගන්නවා. මමත් ලියා ගන්නවා. ලියාගෙන ඊට පස්සේ සිරුමින පත්තරේ දැම්ම පිටුවක් ඇඩ් එකක්. ඒ කියන්නේ කයම කඩේකම නම් දාලා මෙම කැසට් පට මෙහෙම මෙතනින් ගන්න පුළුවන් කියලා. ඔයා විශ්වාස කරන්න අපි ඊට පස්සේ යනකොට කෙලින්ම කැසට් 100ක් දෙන්න, කැසට් 50ක් දෙන්න, කැසට් 25 එහෙම වගේ අන්තිමට අර වයන් එකේ කබි හෝල් එකේට සල්ලි මිටි මේ දාගන්න බෑ. ඒ තරම් ආදායම ඉපෙවුවා. හැබැයි මේ ලක්ෂ ගණනක් විකුණනවා තැටි කැසට් පට. ලක්ෂ ගණනක්. මේ තමයි අනික් කතාව. නියාල් නෙල්සන් එක රැයට ගීත 24ක් පටිගත කරපු ඉතිහාසයක් තියෙනවා. මම කැමති ඒකත් කෙටියෙන් කියනවා. ඕක ඇත්ත වශයෙන්ම විජේරාණායක මහත්මයා ඇහුවා නිහාල්ගෙන් මම හෙට උදේ පාන්දර යනවා 9ට විතර යනවා සිංගප්පූරුවට. මේ සින්දු ටිකක් කරලා දෙන්න පුළුවන්ද කියලා. කැසට් දෙකකට. ඔව්. ඊට පස්සේ නිහාල් කිව්වා හා කියලා. මං කිව්වා කොහොමද නිහාල් උදේ වෙනකොට මේ සින්දු 24ක් හරියට කරමු කියලා. ඒ වෙලාවේ සින්දු ලියනවා හේමසිරි හල්පිටයි අපේ මේ පියරත්න විතානගේ කියන්නේ සැන්ටි කියන්නේ බයිලා සැන්ටි ඒ දෙන්න ලියනවා. මේ ඒ වෙලාවේ මෙලඩි එකක් නිහාලුයි මමයි අපි කට්ටිය දානවා.
නාල තේනපති නිමල් ඩෑසි දාලා ටක් ගාලා ට්‍රැක් එක ගහනවා වොයිස් කරනවා අර සින්දු කොලේ. ඔය වගේ උදේ 6:00 වෙනකොට සින්දු 24ම කරලා. ඊට පස්සේ විජේ රට යන එකට ආවා එහෙ ස්ටුඩියෝ එකට. ඇවිල්ලා ටේප් දෙක දුන්නා. ටේප් දෙක දුන්නා උඹලා මේ පරණ ටේප් එකක් දුන්නේ මට කියලා ඇහුවා. ඒ කියන්නේ එයාට විශ්වාස කරන්න බැරි වුණා. ඒ තරම් ඉක්මනට මේක නිෂ්පාදනය වුණා. ඒවත් හොඳට විකුණු දැන් ඔය නිහල් අයියත් එක්ක කතන්දර ගොඩක් තියෙනවා. නේද? මග යනකොට බස් එකේ පවා තනු නිර්මාණය කරනවනේ වචන දාගන්නවනේ. මතකයි එකපාරක් අපි යනකොට අර මොඩ් ස්පොට් කියන ආයතන උතන තැටිය ඇති තියෙනවද දන්නේ නැහැ. මధుර ලේබලය. මధుර ලේබලේ මම හොයාගන්න. මේ තියෙන්නේ. ඒකට සින්දු දැන් කරන්න කිව්වා චීන මහත්මයෙක් කියලා. චීන ජාතිකයෙක්. නිහල් මට සින්දු 4ක් කරන්න කියලා කිව්වා. ඉතින් බස් එකේ අපි දෙන්න එන ගමන් ඩියෝ මචං මොකක් කර කියලා පස්සේ පුඩි කොල කෑල්ලක මොකද ඉල්ලුමටයි සැපයුම මල්ලි සෙල්ලමටයි ඉල්ලුවේ සල්ලි. හරි ජනප්‍රිය වුණා. අපිටම පුදුමයි මේව ජනප්‍රිය වෙච්ච එක කියලා. ජනප්‍රිය වෙච්ච එක කියන. ඉතින් මේ නිහල් එක්ක සිල්වර් ලයින් ලේබලයට එතකොට ජෙම්ටෝන් ලේබලයට නේද? මේවා හරි පුදුම වචන තියෙන දේවල්. ස්ටාර් ලේබල නේ සිතාරා. ඉතින් මේ ආදී වශයෙන් ලේබල් ගණනාවකට මේ ගීත නිර්මාණය කළා. කීන් කියෝ කිරිමැණිකෝ බත් කෑවද කිරිමැණි කියලා එකක් තියෙනවා තැටි. අර මට මතකයි මොකක් හරි කොටි වන්නම හරි මොකක් හරි ඔහොම අමුතු වන්නනුත් හැදුවනේ. ඒ කාලේ නිහාල් එක ගියාම ජෙම්ටෝන් එකට මිස්ටර් එත්‍යාච් කියන්නේ විජේපාල එත්‍යාච් මහත්මයා හරි වේගවත් පුද්ගලයෙක්. දැන් නිහාල් කියන අපි දැන් බොරුවක් දාමු කියලා මිස්ටර් එත්‍යාච් අපි මේ ආවේ මේ නිව් සවුන්ඩ් එකට සින්දු 4ක් කරන්න මොනවද සින්දු කියලා අර අහරු. රතා ගිතා රයින ගිතා සඳ කුරුසේ අමර බසේ කොහෙ කටට එනවද දන්නේ. මේ බොරු කියන්නේ එකේ වචන කටට ආවෝ කියන්නේ. හරි ඉතින් මට කරන්නේ කැලෙන්ඩරේ දානවා ඩේට් එක. නිහල් නෙල්සන් පටිගත කිරීම කියලා. බරු වැඩ කරන්නේ. ඊට පස්සේ ඇඩ්වාන්ස් එකක් කියලා ඒ වෙලාවෙම දෙනවා. ගානක් මට බණිත් දන්නේ නැහැ නිහල්. ඒක අරන් එනවා. හරි අරන් ඇවිල්ලා කරන දේවල් ගැන අපි පස්සේ දවසක හම්බෙච්ච වෙලාව කතා කරමු. මේ ඊළඟ ගීතය හරි විශේෂයි. වා මගේ සුරංගනා කතාවේ. ඔබේ අතිශය ජනප්‍රිය ගීතය මම දැක්ක මෑත කාලිනව ඔබ ටිකක් අලුත් මේ සංගීතයේ මුසු කරලා ඔබ ගායනා කරනවා. අර සන්ෂයින්ස් වාදක කණ්ඩායමට තමයි කරේ. ඉතින් ඒක ඇත්ත වශයෙන් ඒ වෙලාවේ ගායනා කරේ දොස්තර රංජිත් බොලනේ. එයා තමයි ලීඩ් හැටියට හිටියේ. ඉතින් ඒගොල්ලෝ රට ගියා කට්ටිය නැති වුණා. ඊපස්සේ ඔය සින්දු අපරාධය ආකෙනවා කියලා මට හිතුණා. කියලා මම ඒ නිසා ගායනා කරා. ගායනා කරා. අදත් ඉතින් අපි ගයමු. අපි අහන් ඉන්න. හොඳයි. ඔයා මගේ සුරංගනා කතාවේ ලස්සන සුරංගනාවී දසන් විදාසිනා නගන වෙලාවේ හදවත සිසිල් කරාවී. ඔයා මගේ සුරංගනා කතාවේ ලස්සන සුරංගනාවී දසන් විදාසිනා නගන වෙලාවේ හදවත සිසිල් කරාවී. කෙතේ ගොයම් ලතාවටයි සැලීලෙලෙන්නේ එසේ ඔයා ගමන් කරන්නේ විතුලි කොටල ලෙස නෙත් සැරහෙලන්නේ මගේ හද සලිතව යන්නේ. ඔයා මගේ සුරංගනා කතාවේ ලස්සන සුරංගනාවී දසන් විදාසිනා නගන වෙලාවේ හදවත සිසිල් කරාවී.
කෙබේ වලරුදක් සෙමෙන්න දෙන්නේ එසේ ඔබේ වරලන දෙන්නේ මගේ පැලට සහන් එළිය ගෙනෙන්නේ සිරිදුව ලෙස ගැවසෙන්නේ ඔයා මගේ සුරංගනා කතාවේ ලස්සන සුරංගනාවී දසන්විතා සිනා නගන වෙලාවේ හදවත සිසිල් කරාවී මේ ඔයා මගේ සුරංගනා කතාවේ ලස්සන සුරංගනාවී දසන්විතා සිනා නගන වෙලාවේ හදවත සිසිල් කරාවී ඇත්තටම වර්නන් පෙරේරා මහත්මයාගේ මේ මිතුරු සංසදය ගැන කතා කළා මදිද කියලාත් මට හිතෙනවා. නියාල් නෙල්සන් ඔබ ආරී සිරිවිතානගේ ඔය එක එක්කෙනාට ලනු දුරකථනයෙන් ලනු දෙනේම අපිට නිකන් ඉන්නකොට කියන කතා හරි රහත් නැන්නේ නේද? ඒ වගේ මිතුරු ටිකක් ක්ලැරන්ස් තමයි කරන්නේ. ආරී සිරිවිතානගේට එයා ඉතින් මේ ඇඩ්වර්ටයිසින් වැඩ කරේ. ඔව්. ඉතින් ඒ සුද්දෝ වගේ කතා කරනවා ඉංග්‍රීසි කතා කරලා ක්ලැරන්ස් කතා කරලා යස් කෙරි ආරීතේදී බොහොම ගරුත්වයෙන් කිව්වම අන්තිමට ඕන නැති වචනයක් කියනවා ඉතින් හරි දැන් මේ හැම කතාවක් එක්කම වර්නන් පෙරේරා ඇතුළේ ඉන්න සාහිත්‍යදරයා ගැන මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ. පොත් කීප මං කිය පොත් ටික ඔක්කොම අරන් එන්න කියලා කීපය ගෙනල්ලා තියෙනවා. ඒ වුණාට පෙන්වන්න ඕනේ. ඔබ පරිවර්තනය සඳහා කාලේ ඔබ පරිවර්තන සාහිත්‍යයේ ඉතාම ප්‍රකට නාමක් වර්නන් පෙරේරා. ඒ නම දැන් ගොඩනැගිලා බොහොම ස්ථාපිත වෙලා තියෙනවා. මේකට කාලය මුඩංගු කිරීම සහ මේ සාහිත්‍ය ගැන ඔබ කතා කළ යුතුයි. මට ඇත්ත වශයෙන්ම මේ අපේ චන්ද්‍රසේන සිල්වා කියලා හිටිය ඒ කාලේ ලේඛකයෙක්. එතුමාගේ මාර්ගයෙන් මට ඩීමන් ආනන්ද කියන ප්‍රවීණ ලේඛකයා මුණ ගැහුණා. ඉතින් ඩීමන් ගියත් මම තමයි මේ ප්ලෑන් සැන්දේ. ඉතින් ඩීමන් අයියාගේ පොත් සෑහෙන්න මම එයාගෙන් මට හම්බුණා මං කියලා මම ළඟ සෑහෙන ප්‍රමාණයක් මම එකතු කරගෙන තිබුණා. ඉතින් ත්‍රාසජනක කතා ඔක්කොම ජේම්ස් බණ්ඩා එවැනි මේ කතා ගීත පොත් සෑහෙන ප්‍රමාණයක් එයා ප්‍රකාශනය කළා. ඉතින් මම ඩීමන් නැතිවෙන්න ඉස්සෙල්ලා ඩීමන් අයියත් එක්ක එක වෙලා අපි ත්‍රාස ප්‍රකාශකය කියලා මේ ප්‍රකාශන ආයතනයක් වගේ පටන් අරන් පරණ පොත් මේ නැවත මුද්‍රණය කරා. මුද්‍රණය කරලා ඉතින් ඩීමන් ආනන්ද සහ චන්ද්‍රසේන සිල්ලා නැති වුණා. අභාවයට පත් වුණාට පස්සේ මම නිකන් ඉන්නකොට ඔය ජේම්ස් හැඩ්ලි චේස් නවකතා පොත් මම ළඟ 90ක් ලියලා තියෙනවා ජේම්ස් හැඩ්ලි චේස් පොත්. මම ඒ 90 මම එකතු කරලා තියෙන ඉස්කෝලේ යන කාලේ ඉඳන්. තාමත් තියෙනවා මම හරි ප්‍රොෆෙෂනල් තියන් ඉන්නේ. ඉතින් මම එකක් මට හිතුණා මේ සිංහලට ළඟන්න. පස්සේ මම හෙමින් ඔක කරලා මගේ හොඳම හිතවතෙක් තමයි චන්ද්‍රසිරි දසනායක ප්‍රවීණ පරිවර්තක. උඟාක් දායවංශ ජයකොඩි සමාගමට එම පොත් පරිවර්තන කරන පරිවර්තකයෙක්. එතුමා කිව්වා මට ප්‍රේම් දිසානායක මහත්මයාට පොතක් බාර දෙන්න ඕනේ. පොඩ්ඩක් මට අඳුරලා දෙන්න කියලා එතුමා. පස්සේ මම ප්‍රේම් දිසානායකගේ කන්තෝරුවට ගියා ආරයත් සමග. ගිහලා මං කිව්වා මෙහෙමයි මේ කිව්වම ඉතින් එයා ඒ පොත මුද්‍රණය කරන්න කතා කරගෙන එන්න හදනකොට කිව්වා චන්ද්‍රසිරි දසනායක මහත්මයා මෙයත් ලියලා තියෙනවනේ පොතක් කිව්වා. පස්සේ මම කිව්වා නෑ මම මේ නිකන් ඉන්නලාට කරපු ප්‍රේම් මගේ පරණම මිත්‍රෙක් විජේරාමනායක මම ප්‍රේම්ලා අපි එකටම හිටපු අය. ප්‍රේම්ක ගේන්න බලන්න කියලා කිව්වා. එහෙම නෙවෙයි ගෙනින් කියලා මේ ප්‍රේම් කතා පස්සේ මං කිව්වා පිස්සුද මේ ප්‍රේම මේ බොරු මෙයාගේ. ඊට පස්සේ කොහොම හරි දවස් දෙක තුනක් මට මේක කිව්වා ප්‍රේම. කොහොම හරි ඉතින් කොයි හැටියෙන් එයා ඒක මුද්‍රණය කළා. ඒක එයා කියන මේක විතරක නිකන් හිටියේ මොකද මේක මාසෙකින් පොත් 2000 වික්ක කිව්වා.
හරි මේ ඔබේ ගීත අතරේ අද ලයිස්තුගත නොවුණු ඔබ රචනා කරපු තනු නිර්මාණය කරපු ලස්සන ගීතයක් තමයි මේ වැලි කෙලියේ සිට බැඳී ආදරේ. අපි ඔබ වේදිකාවට හඳුන්වා දෙනකොට අපි ওই වචන ටිකත් පාවිච්චි කරනවා. ඒ නිසා මම කැමතියි මේ වෙලාවේ කොටසක් හරි මුමුණනවා නම් ඒක අපි ප්‍රේක්ෂකයෝ හරි කැමති දෙයක්. වැලි කෙලියේ සිට බැඳී ආදරේ නැත කිසිදාකදී පළුදු වුණේ හිමිදිරියේ පිපි කුසුමක් වගේ හද සනසාලනු මැනවී මගේ මේක ආරිසිරි විතානගේ පදමාලාව. හොඳයි මේ ඉස්සර වගේ තාම බයිසිකල් පදිනවා? ඔව් තමයි තමයි. වාහන ඉදවන්න ඉච්චර මං ආසනය මගේ තියෙන වාහන මං නැහැ දැන් පුතාට දෙන්න මම ඉතින් ස්කූටර් එකක් පුතාගේ ස්කූටර් එක මම බලහත්කාරයෙන් තියන් ඉන්නේ. ඔය ජෝතිපාල අවමංගල්‍ය උත්සවයේ වෙලාවේ කාටත් ඉස්සරහින් මමයි අර්නස්ට් සොයිසයි බයිසිකලේ නැගලා එතකොට තියෙන මට හොන්ඩා හෝක් බයික් එක විශාල බයික් එකක් ඉස්සරහින් නැගලා රාමංගල්‍ය උත්සවයේ දහසක් සෙනග අතර ඉදිරියෙම ගමන් කළා. ඒක මම හරි මගේ ලොකු ආඩම්බරයක් කවුරු මට මොකද මම ජෝතියට මම ඉතාමත්ම ආදරය කරනවා. මට ජෝති අයියයි කරන් සුජේවර්ධනය දෙන්නම හැමදාම මතක් වෙනවා. හොඳයි. මම ඒ හැඩකාර පිච්ච මල. එම ගීතය ස්ටැන්ලි පීරිස් ගේ නිර්මාණයක්. තනුව ප්‍රබන්ධය සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මයයි. මට එතුමා තමයි මේ ගීතය ප්‍රබන්ධය කළ දුන්නේ. අපි ගායනා කරමු. ගායනා කරමු. කාර පිච්ච මල සාරි කච්චි ඇඳ දීග යන්න වාගේ මගුල් සිලු රබන් මයා මදහාස ඩිංගයට ආලවන්ත සිට කෝල විච්චලීලේ ඔරෙන් වගේ ලියවෙනවා. දඟකාරී පුංචි සන්දියේ මනමාලි නේද නංගියේ පොඩි කාලේ නෑ ආයේ එන්නේ කිසිදා තලිමාලා දිස්න සාගරේ දිලිසෙන්නේ මැද ආදරේ අන්ත පානක් පායාවි නෑ මුල් සිතේ හැඩකාර පිච්ච මල සාරි කච්චි ඇඳ දීග යන්න වාගේ මගුල් සිලු රබන් බයා මදහාස ඩිංගයට ආලවන්ත සිත කෝල වෙච්චි ලීලේ ඔරෙන් වගේ ලියවෙනවා. මල් සිහිනේ උන්නු යාළුවා හිතගාවින් ඉන්න යාළුවා අතගත්තා මන මාලි පාරයි කියලා මල් මාලි එන්න පානගා මල් යානේ යන්න චාරිකා මල් හිනේ තෝරාවි ඒ යාළුවා හැඩකාර පිච්ච මල සාරි කච්චි ඇඳ දීග යන්න වාගේ මගුල් සිලු රබන් බයා මදහාස ඩිංගයට ආලවන්ත සිත කෝල වෙච්චි ලීලේ ඔරෙන් වගේ
ලියවෙනවා ඇඩකාර පිච්ච මල සාරි කච්චි ඇඳ දීග යන්න වාගේ මගුල් සිලෝ ලබන් බයා මදහාස දිංග යට ආලවන් කසිට කොල්ල වෙච්ච ලියනේ ඔරෙන් වගේ ලියවෙනවා මං හිතනවා මේ කාලය ඇතුලේ අපි හුඟක් දේවල් කතා කළා කියලා. මං ඒ අතරට අඩුවක්ව පැවති ඔබේ ජීවිත රාමුව, ඔබේ පවුල් කුඩුම්බිය, මේ සමාජිකයෝ ටික ගැනත් අපි කතා කරන්න ඕන. මගේ බිරිඳගේ නම මල්කාන්ති පෙරේරා. එතුමිය මේ රැකියාවක් කරා මිනින්දෝර දෙපාර්තමේන්තුවේ. දැන් ඉතින් දැන් විවේකසුවයෙන් කල් කරනවා. ඉතින් මගේ ලොකු පුතා දිල්හාන් පෙරේරා, මගේ පොඩි පුතා නිර්මාල් පෙරේරා, ඔවුන් දෙදෙනා විවාහකයි. මගේ ලොකු පුතාගේ බිරිඳ තමයි මායක ගීත යුව ගීත ගායනා කරේ. රුචිරා නිර්මාණ ඉතාමත් දක්ෂ ගීත ගායනා කරනවා. මම හරි ආඩම්බර වෙනවා ඒ ගැන. මම හිතනවා මගේ සංගීත ඉදිරියට ඇය ගෙනියන්න කියලා. මම ප්‍රාර්ථනා කරනවා ඒක ඒ විදිහට වෙන්න කියලා. එහෙම වෙන්න කියලා. එහෙම වෙන්න කියලා. ඉතින් මගේ දෙවෙනි පුතාගේ නම නිර්මාල් පෙරේරා. ඔහුගේ බිරිඳ රැකියාවක් කරනවා මේ නතාලියා පෙරේරා කියලා. මට ඉන්නවා මුණුපුරාලා මුණුපුරේකුත් මිනිපිරියෝ දෙන්නෙකුත්. පෙරේරාලා තමයි ඔක්කොම. හරි මේ වැඩසටහන අවසන් කරන්න කලින් මට දැන් ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න. පළවෙනි ප්‍රශ්නේ මම ඔබට කරන චෝදනාවක්ද ප්‍රශ්නාර්ථයක්ද කැමති විදිහට බාර ගන්න. ඔබ ගීත රසක් ලියලා තියෙනවා, රචනා කරලා තියෙනවා. ඒකට මම ඔබ ළඟින් ඇසුරු කරන නිසා මම දන්නවා ගුවන්විදුලි මාධ්‍යයේ මට ඇහෙනවා වෙන පද රචකයන්ගේ නම් වලින් ඔබ ලියූ ගීත. ඇයි මේ අනුන්ට මේ ගීත දුන්නේ? මම ඉතින් එහෙම මේකක් නෑ. මට මේ හිතවත් මිත්‍රයෝ. ඉතින් මට ඒක ඉතින් එහෙම දෙන්න හිතුණා. ඉතින් ඔබේ නිර්මාණයට අනික් අයගේ නමක් දානකොට ඒක නිකන් නිර්මාණ මංකොල්ලයක් වගේ කියලා මට හිතෙන වෙලාව. ඒක ඉතින් මම දන්නේ මට කොහොම හරි මට ක්ලැරන්ස් නම් හැමදාම මම රණ්ඩු කරගන්නවා. මේ අනුන්ගේ නම දාන්න එපා කියලා. අන්තිමට ක්ලැරන්ස් කිව්වා උඹ ළමයි හදලා වෙනවුන්ට හදාගන්න දෙනවද කියලා. ඕක දැන් ඇත්ත වශයෙන්ම අපේ කැලුම් ශ්‍රීමාරුත් හැමදාම අහනවා. එක දවසක් මට මේ කතා කරගන්න බැරි තත්ත්වයක් ඇති කරා වේදිකාවකම ඇහුවනේ ඔය ප්‍රශ්නේ. මට කතා කරගන්න බැරුණා එතකොට. කොහොමවත් හිත හොඳකමනේ ඔය හැම දෙයකම තියෙන්නේ නේද? අන්න එච්චරයි මට. අපි පැය දෙකක කාලයක් ගත කළානේ ඔබත් එක්ක. මට කියන්නකෝ රූප මාධ්‍යයක දැන් මහගෙදරට ආපු දවසේ අද මේ කාල සීමාව ඔබට දැනෙච්ච විදිය මීට පෙර මෙහෙම වෙලාවල් හම්බෙලා තියෙනවද? නැත්නම් අද දවස විශේෂද කියලා? මං ඉතින් මුල් කාලේ මෙතනට එනකොට හරි බයෙන් එන්නේ. මොකද පාලයියට කේන්ති ගියාට පස්සේ ඉතින් වැඩක් නෑ කතා කරලා. හැමෝටම වයින්නෝනේ. නමුත් අද මේ ඒ සම්බන්ධව කටයුතු කරන අපේ උදය තෙන්නකෝන් මහත්තයා දැක්කම අපිට බය හිතෙන්නේ නැහැ. මොකද ඒ තරම් ආදරෙන් අපිට සලකනවා කතා කරනවා. ඒක හරි ශක්තියක්. ඉතින් අනිත් එක ඔබ මම ඇත්ත වශයෙන්ම මම මේ මනෝජ්ටත් කිව්වේ ඔබ ගැන මේ සංගීත මේ නිවේදක කටයුත්තේ තියෙන හැම අංශයක්ම වටහාගෙන තේරුම් අරගෙන අහන කෙනෙක්ට හරි දැනුවත්කමක් හරි දැනීමක් දෙන්න පුළුවන් පුද්ගලයා තමයි දැනට සිටින මම දකින. බොහොම ස්තුතියි. ඉන්ද්‍රජිත් සුරවීර කියන මේ නිවේදක මහත්මයා කියන. එතකොට අද දවස මනෝජ්යෙන් අහන්න මං කිව්වා එහෙම. අද දවස ඔබට විශේෂයි. ඇත්ත වශයෙන්ම. අද වැඩසටහන මං හිතනවා පෙර නෝවිය එකක්. ඇත්ත වශයෙන්ම මං වැඩියෙන්ම ආපු ගියපු තැනක් මෙතන. මේ ඉතින් ඕන වෙලාවක කිව්වොත් දුවගෙනම එනවා ඉතින්. එනවා. කොයිතරම් වටිනවද? එහෙනම් අපි අතීතයට යන්. අර අපි ගෙවල් වල ඉඳලා පොඩි කාලේ අපි හිතුවේ නෑනේ මෙතෙන් ඇවිල්ලා මෙහෙම කතා කරන්න වෙයි කියලා. හැබැයි අපි මధుරසාංග බැලුවා ITN එකේ. ඒ අයනකොට ඉතින් අර බෝලේ කැරකෙනවා. පිටිපස්සේ මధుරසාංග කියලා පේනවා. ඉඳුණු ලිව් දෙනවා වැඩි. දෙන්න කතා කරනවා. නියු 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 කියලා ක්ලැරන්ස්ගේ සංගීතයත් එක්කලා ඔන්න එනවා. ඉතින් ඔන්න අපිට ඇහෙනවා රූ සිරියාගේ කියලා ගීතේ. අද මේ වැඩසටහන අවසානයේට මේ ගීතේ ගායනා කළා
අපි සමාප්තිය දකිමු. අපි ඔබට සුබ පතනවා. කරගෙන ආපු නිර්මාණය විදිහටම කරගෙන යන්න. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ආයෙ දවසක අපි හම්බෙමු. ඔබටත් එසේම වේවා. මේ සියලුම මේකට සම්බන්ධ වෙච්ච සියලුම සිල්මින්ටත් මගේ පැතුම් සහ ප්‍රණාමය මං පුදනවා. ජයම වේවා. ජය වේවා. ජයම. වාගේ එත් පඳින මාගේ ඇය විල්ලේ පුල්ම වාගේ රෑ අඳුරු යාමේ ඒ සුඳුරු දැසේ ඊරහත මාගේ මුළු ජීවිතේම බෑහේ මුසිරිය ඇගේ දෙව්ලියක වාගේ එත් පඳින මාගේ ඇය විල්ලේ පුල්ම වාගේ රෑ අඳුරු යාමේ ඒ සුඳුරු දැසේ ඊරහත මාගේ මුළු ජීවිතේම බෑහේ සිතේ එල්ම පාලා දිගුනෙතේ කැල්ම දීලා මගේ පාළු ලෝකේ තනි මැකූ සහය වීලා සොයා ආලෙසේ ජීවන මගේ පාත බාලා විදු ආදරේ මා වෙත මැකිලා නොයේවා උසිරිය ඇගේ දෙව්ලියක වාගේ එත් පඳින මාගේ ඇය විලේ පීම වාගේ රෑ අඳුරු යාමේ ඒ සුඳුරු දැසේ ඊගහස මාගේ මුළු ජීවිතේම බෑහේ දුකේ හෝ සැපේදී එක ලෙසින් සිත් බැඳීලා මගේ දිලිදු ලෝකේ ඔබ මැණික් පහළ වීලා සදාකල් මගේ ආදර ලොවේ රැඳින වීලා ඔබේ වාසනාවේ පින මටත් ලං කෙරේවා උසිරිය ඇගේ දෙව්ලියක වාගේ එත් පඳින මාගේ ඇය විලේ පුල්ම වාගේ රෑ අඳුරු යාමේ ඒ සුඳුරු දැසේ ඊරහස මාගේ මුළු ජීවිතේම බෑහේ උසිරිය ඇගේ දෙව්ලියක වාගේ එත් පඳින මාගේ ඇය විලේ පුල්ම වාගේ රෑ අඳුරු යාමේ ඒ සුඳුරු දැසේ ඊරහස මාගේ මුළු ජීවිතේම බෑහේ